समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා ලිප්පති තං බ්‍රෝමි මහා පුරිසෝති සෝධ සිබ්බනි මජ්ජගාති. සද්ධා සම්පන්න කාර්මික පින්වත්නි, උතුම් වූ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ඊ타මත් සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ලෝතර තථාගත අමාමේනී බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍යා වෙත අප්‍රමාණ කරුණාවෙන් දේශනා කර වදාළ ධර්මයෙන් විඳක් ශ්‍රවණී කිරීමට සූදානම් වී සිටින අවස්ථාව. ධර්මයේ ශ්‍රවණී කරන අවස්ථාවට නානා රම්මණයන් අරඹයා යන සිත විවිධත්වයකටපත් නොකොට චිත්ත ඒකාග්‍රතාවෙන් යුක්තව විමර්ශනාත්මකව ධර්මයේ ශ්‍රවණී කිරීමෙන් දේශනා වෙන ධර්මයේ කෙරෙහි අවබෝධය ඇති කර ගැනීමට පුළුවන්කමක් ඇති වෙනවා. ධර්මානුශාසනාවට මාතෘකා වශයෙන් අංගුත්තර නිකායේ චක්ක නිපාතේ මහා වග්ගේන මජ්ජේ සූත්‍ර ධර්මයයි මාතෘකා ස්ථානයේ තබා ගන්න යෙදුනේ. මේ මජ්ජේ සූත්‍ර ධර්මය විදර්ශනා භාවනාවට නැඹුරු ඇති විදර්ශනා භාවනාව ගැන කරුණු උගන්වන සූත්‍ර ධර්මයක්. භාග්‍යතුන් වහන්සේ බරණැස ඉසිපතන නම් මිගදායෙහි වැඩ වාසය කරන අවස්ථාවක පිණ්ඩපාතයෙන් පසුව පෙරලා පැමිණි භික්ෂුන් වහන්සේලා මණ්ඩල මාලකෙහි රැස්ව ස්ථවිර භික්ෂුන් වහන්සේලා අතර ධර්ම සාකච්ඡාවක් ඇති වුණා. ඒට අදහස වුණේ භාග්‍යවතුන් වහන්සේ විසින් පරායන සමාගමෙහි තිස්ස මෙත්තේය නම් මානවක ප්‍රශ්නයේදී මෙසේ වදාරලා තියෙනවා. අපි මාතෘකා කරපු පාඨය සෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තාම් රෝමි මහා පුරුෂෝති
සෝධ සිබ්බඤි මධ්‍යගා අදහස ඒ රහත් භික්ෂුතෙමි අන්ත දෙක ප්‍රඥාවෙන් දැන මධ්‍යෙහි නොතැවරේ නම් ඔහු මහා පුරුෂයෙක්යයි කියමි. ඔහු මේ පංචස්කන්ධෙහි සිබ්බනී සංඛ්‍යාත තෘෂ්ණාව ඉක්ම ගියේයයි කියමි. තිස්ස මෙත්තේ නම් මානවකයාට භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා මේ තිස්ස මෙත්තේ නම් මානවකයා වේද මන්ත්‍රයේහි කෙලවරට පැමිණි. වයස අවුරුදු 120ක් වූ මහා පුරුෂ ලක්ෂණ 3ක් ඇති භාවරී කියන බ්‍රාහ්මණියෙකුගේ අතවැසියෙක්. මේ භාවරී බ්‍රාහ්මණයා මහා දානියක් පවත්තලා සියලු දේම දන් දීලා තමන් වාසය කරන අසපුවට පැමුණුණා. ඒ අවස්ථාවේ මේ අසපුවට තවත් බමුණෙක් ඇවිල්ලා කියනවා මටත් රාම් මිල 500ක් දෙන්න කියලා. භාවරී බ්‍රාහ්මණයා කියනවා සියල්ලම්ම දන් දීලා අවසానයි. මට තවත් දීමට කිසිවක් නැහැ. ඒ නිසා රාම් මිල 500ක් දීමට නොහැකි බව. ඒ වෙලාවේ මේ ආගන්තුකව පැමුණුණු බ්‍රාහ්මණයා කියනවා ඉඳින් ඉල්ලන මට නොදෙනවා නම් නුඹගේ සිත මෙයින් නුඹගේ හිස මෙයින් 7 දවසක් ගිය තැනකදී පැලෙන්න උනේ කියලා එක්තරා කලා සාප කළා. දැන් මේ භාවරී කියන බ්‍රාහ්මණයා බොහෝම සිත් ඇවුලින් निराहारව තමන්ගේ සිත එකඟ වෙන්නේ නැතුව මේ බ්‍රාහ්මණයා වාසය කරනවා. ඒ වෙලාවේ මේ බ්‍රාහ්මණයා වෙතට දේවතාවෙක් පැමුණුණා. මේ දේවතාවා කියනවා ඒ කුහක බමුණා හිසන නැත්නම් මුදුන පැලීම ගැන කිසිවක් දන්නේ නැහැ. ඒ ගැන ඔහුට නුවණක් නැහැ. කිඹුල්වත් පුරෙන් රාජ කුලයෙන් නික්මිච්චි ලෝ හෙලි කරන ශාක්‍ය පුත්‍රෙක් වේද බ්‍රාහ්මණිය හේ සම්මා සම්බුද්දයි. හැම ධර්මයකම පරතරට ගියා. සියලු අභිඥා බලයට පැමුණුණා. සියලු ධර්මෙහි නුවණ ඇති හැම කර්මයක්ම සේ බවට පැමිණි භව විමුක්තිය මිදුණු පසස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකයාට ධර්ම දේශනා කරනවා. ඔබ උන්වහන්සේ වෙත ගොස් මේ හිස පැලීමේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. උන්වහන්සේ ඔබට ඒක හෙලි කරાવી කියලා මේ දේවතාවා කීවා. ඒ අවස්ථාවේ භාවරී බමුණා
සම්බුද්ධ කියන වචනය අහනකොටම සිතේ සතුටක් ඇති වුණා. සතුට සිත් ඇතිව ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන්න කොහෙද වැඩ සිටින්නේ කියලා ඇහුවා. මේ දේවතාවා කියනවා පස්මරුම් බිඳුණු මහා ප්‍රඥා ඇති අනාශ්‍ර වූ හිස නොහොත් මුදුන් පැලුම දන්නා වූ නාරශ්‍රේෂ්ඨ වූ ඒ ශාක්‍ය පුත්‍රීන් වහන්සේ කෝසල ජනපදයේ සවැත් නුවර වැඩවසන සීක්කැයි කියා සිටියා. ඒ අවස්ථාවේ වාවරි බමුණා වේද මන්ත්‍රෙහි පරතරයටපත් වෙලා තියෙන තමන්ගේ අතවැසි පිරිසක්කට කියනවා ඔබලා සවැත් නුවරට යන්න. සවැත් නුවරට ගිහිල්ලා මුදුන් පැලීමේ ප්‍රශ්නය භාග්‍යවතුන් වහන්සේ හමු වෙලා සිතින් ਵਿਚාරන්න කියලා. ඒ අතවැසි පිරිස සවැත් නුවරට පැමුණුණා. සවැත් නුවරට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරමින් සිටින අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා අවිජ්ජා මුද්ධාති ජානාහි විජ්ජා මුද්ධාති පාතිනි සද්ධා සති සමාධීහි ඡන්ද විරියේන සංයුතා. සසර හිස්වන බැවින් අවිද්‍යාව මුදුනයි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා අවිද්‍යාව තමයි මුදුන. ශ්‍රද්ධාව, සිහිය, සමාධිය, ඡන්දය, වීරිය සමගිය දුණු අරහත් මාර්ග විද්‍යාව මුදුන් පලණයයි දත යුතුයි කියලා. පින්තුන්ට තේරෙනවා ඇති අර හිස පැලේවා කියලානේ මුදුන පැලේවා කියලා නෙවෙයි සාප කරේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ මුදුන් පලණේ ප්‍රශ්නේ අහනකොට බුදුරජාණන් වහන්සේ වදාළේ අවිද්‍යාව මුදුනයි. ඒ මුදුන ශ්‍රද්ධාවෙන්, සිහියෙන්, සමාධියෙන්, ඡන්දයෙන්, වීරියෙන් සමගිය දුණු මාර්ග විද්‍යාවෙන් පලනවා කියන එක. එන්නේ අවිද්‍යාව පහ කරනවා කියන එක. ඉතින් මෙන්න මේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙන මේ මජ්ජේ සූත්‍රයට නිධාන කතා වුණේ භාග්‍යවතුන් වහන්සේ හමුවට ගිය මේ මානවක පිරිස අතර සිටි තිස්ස මෙත්තේය කියන මානවකයා භාග්‍යවතුන් වහන්සේගේ විමසූ ප්‍රශ්නේ සම්බන්ධව අර මණ්ඩල මාලකෙහි රැස් වෙලා සිටපු ස්ථවිර භික්ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවයි. තිස්ස මිත්තේය මානවකයා භාග්‍යවතුන් වහන්සේගෙන් තවදුරටත් විමසා සිටිනවා භාග්‍යවතුන් වහන්සේ කවරෙක් මෙලව සතුටින් වාසය කරනවද? කවරෙක්ට තෘෂ්ණා දෘෂ්ටි කම්පා වීම නැද්ද? කවරෙක් අන්ත දෙක විශිෂ්ට ඥානයෙන් දැන මධ්‍යෙහි ප්‍රඥාවෙන් නොයැලෙනවද? කවරෙක් මහා පුරුෂයයි කියනු ලැබෙනවද? මෙහි කවරෙක් සිබ්බනී සංඛ්‍යාත, සිබ්බනී කියන්නේ තෘෂ්ණාවට, මෙහුම්කාරී කියන වචනේ අර්ථ දෙනවා තෘෂ්ණාවෙන් සංසාර මැස්ම වෙනවා කියන්නේ. මේ සිබ්බනියෙක්ම යනවද? ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ කාමේ ආදීනවේ දැන මාර්ග බ්‍රහ්මචර්යාව, ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය
සම්පූර්ණ කරපු තෘෂ්ණාව පහ වූ හැම කල්හිම අනිත්‍ය ආදී වශයෙන් දහං විමසීම් ඇති සිහි ඇති රාගාදියෙන් නිවුණු යම් මහණෙක් වේද ඔහුට කම්පා වීමක් නැත. ඔහු අන්ත දෙක විශිෂ්ට ඥාණයෙන් දැන මධ්‍යෙහි ප්‍රඥාවෙන් නොඇලී ඔහු මහා පුරුෂයෙක්යි කියමි. ඔහු සිබ්බනී සංඛ්‍යාත තෘෂ්ණාවික්ම ගියේය. දැන් මජ්ජේ සූත්‍රයේහි මේ ගාථාව සම්බන්ධව භික්ෂුන් වහන්සේලා 6 නමක් ස්ථවිර භික්ෂුන් වහන්සේලා 6 නමක් තම තමන්ගේ අදහස අනිත් භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කෙරුවා. ඒ භික්ෂුන් වහන්සේලා 6 නම කරපු ප්‍රකාශය පිළිබඳව තමයි දැන් අපි මෙතන ඉඳන් අපි ධර්මය විමර්ශනාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වතුන් දන්නවා සෝතාපට්ටි අංග වශයෙන් දක්වලා තියෙනවා කල්යාණ මිත්‍ර සේවනය, සද්ධම්මා ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. අපිට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුක බුද්ධ වචනය පරම්පරාවෙන් පරම්පරාවට ඇවිදින් අදත් අපිට ඒක ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධම්මා ශ්‍රවණය. අර මුලින් මතක් කෙරුවා වාගේ හොඳ යෝනිසෝ මනසිකාරයක් පවත්වනවා නම් සිහිනුවණකින් යුක්තයි නම් විමර්ශනාත්මකව ශ්‍රවණය කරනවා නම් ඒ ධම්ම අවබෝධය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මේ සතර මහා ධාතුන්ගෙන් රාශි වුණා වූ විවාහාර වෙන සිරුරත් ඒ සිරුර ක්‍රියාවෙන සිතුවිලි හා මේ සිතුවිලි බඳුන් වෙන හිතත් එතකොට ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය තුලින් ඒ ධර්මයේ ප්‍රතිපත්තියක් වශයෙන් යෙදෙනවා නම් දැකීමකටපත් වෙනවා නම් අපට පුළුවන්කමක් ඇති වෙනවා දහම් අවබෝධය ලබා ගන්න. ඒ පිළිබඳව අපි මේ භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරපු විසඳපු එහිම් ඒ දහම් ගැටලුව කෙරෙහි අපි නුවණ යොදමු. දැන් පින්වතුන්ට මතක ඇති ගාථා ධර්මයේ සඳහන් කෙරුවා අන්ත දෙක දැන කියන වචනේ. මැද නොතවරේ නම් සිබ්බනී සංඛ්‍යාත තෘෂ්ණාව ඉක්ම ගියේ කියන වචනේ. පළවෙනි භික්ෂුන් වහන්සේ ප්‍රකාශකට සිටිනවා ඛතමෝ නෝකෝ ආවුසෝ කෝ අන්තෝ එවත්නි එක්කාන්තේ කවරේද ඛතමෝ ဒ ුතියෝ අන්තෝ දෙවන අන්තේ කවරේද කිං මජ්ජී මධ්‍ය කවරේද කිං සිබ්බන් කා සිබ්බනී සිබ්බනිය කවරේද මේ අන්තය කියලා කියන්නේ කොටස කියන එකයි. පළවෙනි කොටස මොකක්ද? දෙවෙනි කොටස මොකක්ද? මැද මොකක්ද? සිබ්බනිය කියන්නේ කවරේද? ඒ අවස්ථාවේ එක් ස්ථවිර භික්ෂුන් වහන්සේ නම ප්‍රකාශ කරනවා පස්සෝකෝ ආවුසෝ ඒකෝ අන්තෝ එවත්නි ස්පර්ශේකාන්තේකි පස්ස සමුදයෝ ဒ ුතියෝ අන්තෝ පස්ස සමුදය දෙවෙනි අන්තයයි පස්ස නිරෝධෝ මජ්ජී ස්පර්ශ නිරෝධී මධ්‍යයයි තණ්හා සිබ්බනී තණ්හාව සිබ්බනියයි
දැන් මේ ස්පර්ශය ගැන මේ දේශනාවට අදාළ අංගුත්තර නිකාය අට කතාවේ අපට පැහැදිලි කරලා තියෙන්නේ ස්පර්ශයේ එක කොටසක් නැතිනම් ස්පර්ශයේ එක අන්තයක් කියලා කියන්නේ ස්පර්ශයේ වශයෙන් උපන් බැවින් මේ ආත්ම භාවයේ එක් කොටසක් කියන එකයි. මේ ජීවිතේ එක් කොටසක් කියන එකයි. පස්ස සමුදයට ස්පර්ශයට හේතුවට අපිට පෙන්නලා තියෙනවා දෙවෙනි ආත්ම ඒ කියන්නේ මේ ආත්ම භාවයෙන් කළ කර්මයන් හේතු කරගෙන අනාගත ආත්ම භාවයක් දෙවෙනි කොටසක් හට ගන්නවා කියන එකයි. පස්ස නිරෝධී මධ්‍යයි. එතකොට සිබ්බෙනි සංඛ්‍යාත තෘෂ්ණාව දෙකඩ කිරීමේ අර්ථයෙන් මධ්‍යයි. තණ්හාව වූ සිබ්බෙනි නම් වූ මහුංකාරිය වර්තමාන අනාගත ආත්ම භාවයන් දෙක ස්පර්ශය සමුදයත් එකතු ගැටලනවා මහානම ඒක ගැට නොගැසෙනවා නම් ඒ භවයාගේ උපතක් සිදු නොවෙනවා කියලා. දැන් අපි මෙහෙම බලමු. අපිට පෙන්නවා ස්පර්ශේ කාන්තයක් කියලා. අපි ඒකට අටුවාවේ තියෙන විස්තරය අරගෙනනේ මේ ආත්ම භාවය කියන වචනේ ගත්තේ. එතකොට අපි මේක තෝරා ගන්නකොට එතෙන්ද යොදන්න ඕනේ ඒ සම්මත විවාහාර වචනේ වෙනුවට ඇස නිසා හට ගන්නා ස්පර්ශය, කන නිසා හට ගන්නා ස්පර්ශය, දිව නිසා හට ගන්නා ස්පර්ශය, කය නිසා හට ගන්නා ස්පර්ශය, නාසය නිසා හට ගන්නා ස්පර්ශය, මනස නිසා හට ගන්නා ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශය අපි තේරුම් ගන්නකොට එක කොටසක් අපි තේරුම් ගත්තා වෙනවා. අපි දෙවනුව පස්ස සමුදය ස්පර්ශය හටගන්න හේතුව මොකක්ද කියලා අපි දෙවනුව බලමු. මුලින් අපි ස්පර්ශය තෝරාගමු. පින්වතුන් බණ අහනකොට දේශකින් වහන්සේලා දේශනා කරන අවස්ථාවට හොඳින් වටහා ගන්නවා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියන මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ වචනේ. එසත් රූපයත් ප්‍රත්‍ය කරගෙන, ඒ කියන්නේ හේතු කරගෙන චක්කු විඥානයක් හට ගන්නවා. රූප දැන ගන්නවා, හිතක් හට ගන්නවා. මේ කරුණු තුන එකතු ස්පර්ශයයි කියලා. තින්නම් සංගති පස්සෝ. කරුණු තුන එකතු ස්පර්ශයයි කියලා. මේ චක්කු ප්‍රසාදේ කියලා අපි මෙතනදී අර්ථ ගන්නවන්නේ ඇසේ පැහැදිලි ගතිය නොහොත් ප්‍රතිබිම්බ ගත කරගන්න පුළුවන් කර්මයෙන් උපන් හැකියාවට මේ චක්කු ප්‍රසාදේ පැවතින්නේ ආයුසේ සහ උණුසුම ප්‍රත්‍යයෙන්. යම් විදිහෙන් ආරම්භක ජීවිතේන්ද්‍රිය කියන ආයු ශක්තිය ගෙවි අවසන් නම් මේ ප්‍රසාදේ පැවතෙන්නේ නැහැ. ඒ ආයු ශක්තිය පවතිනවත් උණුසුම අවශ්‍ය කරනවා. ඒ උෂ්ණය ගැන කරුණු හොයනකොට උණුසුම ඇති වෙන්න ප්‍රධානයි ගන්නා වූ ආහාරයේ අන්පරිද්දකටපත් වීමෙන් හට ගන්නා වූ ලේ ධාතුව සහ ආස්වාස වාතයේ සංයෝගය.
වේදහති අතිසූක්ෂ්ම තත්ත්වයත් ආස්වාස වාතයත් කර්මයෙන් හටගත් පෙනහැල්ලේදී සංයෝග වෙලා හදවත හරහා මුළු ශරීරේ පුරා පැතිරෙනකොට උණුසුම ඇති වෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රසාදයාගේ මලානිකතාවයේ වලක්වලා ප්‍රසාද ශක්තිය ක්‍රියා ශක්තිය ජීවි ගතිය ඇති කරවන්නේ. ඒකට චක්කු ප්‍රසාදය කියන එක පින්වතුන් තේරුම් ගන්න මේ විදිහට හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැසෙන ධර්මයක් කියන එක. චක්කු ප්‍රසාදය කියන වචනේ එතකොට ස්ථීරව තියෙන තැනක් කතා කරන්න නෙමෙයි පැහැදිලි කරන්නේ හේතු යෙදෙනකොට ඇතිව නැති වෙන ස්වභාවයක් කියලා. දැන් එතනදී අපිට දහම් පෙළී පෙන්වී චක්කුංච කියලානේ. චක්කුංච පටිච්ච රූපේච. එතකොට මේකට හමු වෙන්නේ ගෝචර වර්ණ සටහන්. වර්ණයේ සටහන ගැන බලනකොටත් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා භූතහා ඒ සතර මහා භූතින්ගේ උපාදාය රූප කියන්නේ හටගත් ස්වභාවයක් තමයි ගෝචර වෙන්නේ. ඒ අපට ධර්මයේ පෙන්නලා තියෙනවා මේ රූපේ ගැන අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති කියන නිවචනේ. පෙර නොතිබීම හටගෙන හටගන්නා වූ ස්වභාවය ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා කියලා. මේ හමු වෙන ඕනෑම ගෝචර රූපයක් තිබිලා නැති වෙනවා නෙමෙයි. සාමාන්‍යයෙන් යමක් ගැන කතා කරනකොට නැතිවීම කතා කරනකොට පෙර තිබුණා පසුව නැති වුණා කියන එක තමයි කතා කරන්නේ. එහෙම නෙමෙයි අපිට මෙතනදී පෙර නොතිබීම හේතු යෙදෙනකොට හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා කියලා අලුතින් සම්මාර්ෂණ ඥානයකට බඳුන් වෙන්න ඕනේ. වර්ණයෝ සටහන කියනකොටම මේ ඇති වර්ණයක් හෝ සටහනක් ගැන නෙමෙයි මේ කියන්නේ. හටගෙන නිරුද්ධ වෙන බවක්. ප්‍රසාද රූපේට එවැනි ගෝචර රූපයක් හමු වෙන්නේ. ප්‍රසාද රූපයත් හටගෙන නිරුද්ධ වෙන බවක් ගෝචරයත් හටගෙන නිරුද්ධ වෙනවා. අතිරේක කාරණයක් තමයි ආලෝකය. මොකද හාත්පසින් අඳුරුයි නම් වර්ණයෝ සටහනේ ඡායාව ප්‍රසාදයකට වැටෙන්න බෑ. ආලෝකයේ අතිරේක උදව්වක් දෙනවා. ආලෝකයත් විදුලි ආලෝකය, පහන් ආලෝකය, සූර්යාලෝකය, ආලෝකය කියන වචනේ අපි කතා කරනකොටත් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. ඒ නිසා ප්‍රසාදයත් වර්ණ සටහනත් ආලෝකයත් හටගෙන නිරුද්ධ වෙන අර්ථයෙන් අනිත්‍යයි. යම් ප්‍රතිබිම්බයක් හට ගන්නවා නම් ඒද අනිත්‍යයි. එය කෙනෙක් නොවන නිසා අනාත්මයි. මේ අනාත්ම වූ ස්වභාවයේ වෙන විට අපිට තේරෙන් යන වචනයකට කියනවා නම් අනාත්ම වූ කම්පනයක් වෙන විට ඒ ආරම්භය සිහි වීමක් වෙලා දැන ගැනීමක් වෙනවා. අන්නේ අදහතට තමයි කිව්වේ අර විඥානීය කියලා. නමුත් මෙතන චක්කු ප්‍රසාදයේ මුල් වෙලා කතා කරපු නිසා චක්කු විඥානීය කියනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං
තින්නම් සංගති පස්සෝ තිදෙනාගේ එකතු ස්පර්ශයයි. දැන් අපිට ප්‍රසාදයයි ගෝචරයයි විඥානයයි කියන කරුණු තුන එකතු කරලත් කරුණු තුන එකතු ස්පර්ශයයි කියලා කතා කරන්න පුළුවන්. අනිත්‍ය අනාත්මය පැහැදිලි වෙනකොට ප්‍රසාද ගෝචරවල විඥානය කියන දැනගැනිල්ල තුලම පෙනීම හා පෙනෙන කාරණේ විඥානය කියන කරුණු තුන එකතු ස්පර්ශය කියලා කියන්නත් පුළුවන්. කියන්නේ නාම මාත්‍ර රූපයක් විඥානය කියන ඒ මොහොතේ හට ගන්නා වූ දැනගැනිල්ලට බඳුන් වෙනවා. ස්පර්ශය. නමුත් එවැනි යතහා ස්වභාවයක් ගැන සැලකිල්ලක් නැතුව ලෞකික අදහසකින්ම මේ බැලීම කියන කෘත්‍ය වෙනකොට බලන්නා තමා බවත් බලන්න තමාට ඉදිරියෙන් කරුණක් ඇති බවත් වස්තුමය වූ භෞතිකමය වූ බාහිරයක් තමයි පිළිගන්නේ. අර ප්‍රත්‍යක්‍රමය ගැන දන්නේ නැහැ. නිකමට හිතලා බලන්න. තමන් ඇලුම් කරන ස්වාමියා, භාර්යාව, දරුවෝ, ඥාතීන් කලකින් තමන් හමුවට එනවා. ඒ වෙලාවට එකපාරට පෙනෙන්නේ මම බලන්න අහවලා එනවා. මන් දෙසට අහවලා එනවා කියලානේ. එතකොට ඒ වෙලාවේදී සිතුවිලි හිතාරහ මේ දැනගැනිල්ල වෙනවා කියලා පිළිගැනිල්ලක් වෙන්නේ නැහැ. මම සහ මට හමු වෙන්න කියන දැනගැනිල්ලකනේ පිළිගැනීම. ඒකට මේ වරදක් වැරදි ආකාර දැනගැනිල්ල ඇති වෙන්න මූල හේතුව වුණා සිහි වෙන තැන වැරදි. මානසිකාරයේ වැරදි. මානසිකාරයේ ප්‍රත්‍ය වෙනවා දැනගැනිල්ල ඇති වෙන්න. මානසිකාරයත් විඥානයත් එක්ව ඉපදිලා එක්ව නැති වුණාට දෙක එකිනෙකට ප්‍රත්‍යයයි. එයි මානසිකාරයේ වරදින්නේ සිහිවීම වැරදෙන්නේ ඇයි? බොහෝ කාලයක් බොහෝ වාර ගණනක් භාවිතා වෙලා තියෙන්නේ, බොහෝ කොට භාවිතා වෙලා තියෙන්නේ බලන්නෙක් ඉන්නවා බලන්න දෙයක් තියෙනවා කියන එක. ඒ භාවිතා වෙච්ච ආකාරයමයි නැවත නැවත වෙන්නේ. ඒ හින්දා ඒකට කියනවා අයෝනිසෝ මානසිකාරී කියලා. මානසිකාරයට අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙනවා. මේ නිසා නිතරම යමක් බලන වෙලාවට සත්ත්ව පුජ්‍යල ආත්ම මතයේ තුලට තමයිපත් වෙලා තියෙන්නේ. අනිත්‍ය අනාත්මයට නෙමෙයි. ඔන්න ඔය ස්පර්ශේ තමා එක අන්තයක් කියලා මෙතනදී පැහැදිලි කරන්නේ. අපි මෙතන පංච උපාදානස්කන්ධයේ තරමට විස්තර නොකරුවාට අයෝනිසෝ මනසිකාරය වෙනකොට ඒකට මූල හේතු ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් ස්පර්ශ සමුදය. ස්පර්ශ සමුදයට අපිට පෙන්වන්නේ සලායතන පත්‍යා පස්සෝ කියලානේ. මේ මොහොතේ ස්පර්ශ සමුදය වෙන හැටිත් බලන්න. සලායතනේ ප්‍රත්‍ය කරගෙන ස්පර්ශය ඇති වුණේ. බලන්නෙක්කා බලන දෙයක් කියලා දැනගන්නවත් එක්කලාම පස්සපච්චා වේදනා වින්දනයක් තියෙනවා, වින්දනය කරන්න තමා කියලාත් පිළිගන්නවිලා තියෙනවා. අන්න ඉස්සෙල්ලා උදාහරණයක් පින්වතුන්ට මතක් කළේ. තාම ලැබියාවින් යුක්ත දේවල්, අවිඥානික සවිඥානික දේවල් හමු වෙන වෙලාවට බලන්න. ශරීරේ පරිහරණය වෙන වෙලාවට බලන්න. භෞතිකත්වයක්, වස්තුමය තත්වයක් නේ තුලනි වින්දනය කරන්නේ. එහෙමනම් වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදානං කැමැති වෙනවා, වඩාත් කැමැති වෙනවා. දැඩි වල්ලා ගැනීමකටපත් වෙනවා.
උපාදාන පත්‍යා භවෝ කර්ම භවයේ වෙනවා. කර්ම රැස් වෙනවා. මේ කර්ම භවයේ වෙනවා කියලා කියන්නේ නැවත නැවතත් මේ රැවටීමේ ස්වභාවයටපත් වෙන්න හේතුවක් වෙනවා. භවපච්චා ජාති අන්ධර්මී පැහැදිලිව පෙන්නනවා දෙමෝපියෝ කාම ලෝකේ දෙමෝපියෝ ප්‍රත්‍ය කරගෙන పూర్ව කර්මයේ ප්‍රත්‍ය කරගෙන මේ හය ආයතනෙ හට ගන්නවා කියන්නේ. ඒක තමයි ස්පර්ශ සමුදය. ළඟින් බැලුවත් හය ආයතන ඇති වෙන්න හේතුව බැලුවත් ස්පර්ශය අපිට පේනවා ස්පර්ශ සමුදය පේනවා. පළවෙනි අන්තය පේනවා. පළවෙනි කොටස පේනවා. ස්පර්ශ සමුදය දෙවෙනි අන්තයේ දෙවෙනි කොටස පේනවා. එතකොට සමුදේ හිඳයි හේතුව නිසායි ඵලය ඇති වුනේ. ඒ කර්මයෙන් ලැබුණු මේ ඵලය නැවත කර්ම රැස්කරනද හේතුවක් වෙලා තියෙන බවක් පේනවා. මේකට අපිට කර්ම භවය හා උප්පත්ති භවය කියන වචන දෙක යොදලා පැහැදිලි කරගන්නත් පුළුවන්. කර්ම භවය නිසා විපාකේ උප්පත්ති භවය ලැබෙනවා. උපත නිසාම නැවත කර්ම රැස් වෙනවා. ඒ ස්වභාවයේ වර්තමානයේ යොදලත් බලන්න. රායෝනිසෝ මනසිකාරේට ගතිය ස්පර්ශ වෙලා චක්කු විඥානයේ ළඟ ඵලය ලැබෙනවා. ඒක සතුටින් භුක්ත විඳිනකම නිසා නැවත කර්ම රැස් වෙනවා. මේක තමාන්ත දෙක. පස්ස නිරෝධෝ මජ්ජේ. පස්ස නිරෝධේ මධ්‍යයයි. මේ පස්ස නිරෝධේ කියලා කියන්නේ නිවනට. අපි එක ඉන්ද්‍රියක් ගැන කතා කරේ දේශනාව ඉදිරියට අනිත් දේවල් යෙදෙන හින්දා අපි මෙතන ආරම්භයක් වශයෙන් මෙතන ගන්නවා. නැත්නම් අපිට ඒක ගොඩාක් විස්තර වුණොත් පැටලෙනවා. ඒ නිසා පස්ස නිරෝධය කියන තැනට එක කොටසක් ශ්‍රුතමේ ඥානෙන් සුතමේ ප්‍රඥා අහලා දැනගන්න කොටසක් තියෙනවා. ඒක එක්තරා ආකාරයකට නැවත නැවත අහලා දැනගන්න කොටසක්. ශ්‍රුතමේ ප්‍රඥාවට අනතුරුව චින්තාමේ ප්‍රඥා. මේක නුවණින් යුක්තව හිතෙනවා. මනෝමූලිකව සිදුවෙන යථාර්ථය හිතෙනවා. දැන් මේ පින්වතුන්ට සුත්තමේ ප්‍රඥා කියලා අහලා දැනගන්නවත් එක්කලාම චින්තාමේ ප්‍රඥාවක් වෙන්න පුළුවන්. මේ අහලා දැනගන්න කොටසයි හිතලා දැනගන්න කොටසයි දෙක එකතු කරලා යම් තැනක අර ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ එක ක්ෂණයකින් මේ පිළිබඳව ස්පර්ශ නිරෝධය කියන තැනට ගොනු කරන්න පුළුවන් නම් ප්‍රසාද ගෝචරය අනිත්‍යයි අනාත්මයි කියලා පැහැදිලි කරුවා වගේම ඒ ආරම්භය පහළ වෙන සිතුවිලි සිතත් අනිත්‍යයි අනාත්මයි. අයෝනිසෝ මනසිකාරයට එතන ඉඩක් නැතුව අයෝනිසෝ මනසිකාරී පහවිවි යෝනිසෝ මනසිකාරී ඉදිරිපත් වෙනකොටයි මේ අනිත්‍යයි අනාත්මයි. එතන එතකොට විස්තර නැහැ. ඒකට ඒ සිහිනුවන පිහිටනවා නම් පස්ස නිරෝධය මධ්‍යයි. එපමණකින් බලන්ද අර සිබ්බනී සංඛ්‍යාත තෘෂ්ණාවික්ම ගියා. සිබ්බනී කියන්නේ මහුම් කාර්යයට ගැට ගහනවා තෘෂ්ණාවෙන්. කොහොමද ගැට ගහන්නේ? පස්ස වේදනා තණ්හා උපාදාන භව කර්ම භවය. භවපච්චා ජාති. අපි දෙපැත්තටම කීවා පොතට ගැනත් කීවා මේ වර්තමාන මොහොත ගැනත් කීවා. ඒතර මැස්මක් කරනවා ගැට ගහනවා. පස්ස නිරෝධය දෙනකොට ඒ මැස්ම නොහොත් ඒ ගැට ගැහිම නැතුව යනවා. අපිට අටුවාවේ මේකට උපමාවක් දෙනවා.
කෝටි මජ්ජිත උපමාව කියලා. ඒක අදහස කෙලවර මැද අතර කියලා. ලී දෙකක් රැහැනකින් එකට බඳිනවා. ලී දෙකක් බැඳලා තියෙන්නේ. යම් විදියකින් රැහැන කැපුවොත් අර ලී දෙකට පැවැත්මක් නැහැනේ. එකතු වෙන්න බෑ. ඒ වාගේ චක්කු ප්‍රසාදයට ගෝචරේ බැඳිලා නැහැ. ගෝචරය චක්කු ප්‍රසාදයකට බැඳිලා නැහැ. ඒ දේවල් වෙන වෙනම අනිත්‍යයි අනාත්මයි. බැඳලා තියෙන්නේ කොතනින්ද? බොහෝ කාලයක් වරදවා භාවිතා වෙච්ච ආකාරය බොහෝ වාර ගණනාව සිහියට නැගෙනකොට ඇති හැටි නොදක්නා වූ අවිද්‍යාව එකතු වෙලා විඥාණයෙන් දැනගන්නකොට චන්දරාගයේ සමගයි. මේක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මනෝමූලිකවත් දැන් ප්‍රත්‍ය වෙනවා. යම් විදිහකින් ප්‍රසාද ගෝචරයන් අනිත්‍යයි අනාත්මයි කියලා අවබෝධ වෙනකොට අර බැම්ම කැඩිලා යනවා. රැහෙන කැඩිලා යනවා. එතකොට මැද තෘෂ්ණාවෙන් නොතැරවීම මෙන්න මේ ආකාරයෙන් දත යුතුයි කියලා පෙන්නනවා. එහිම චතුරාර්ය සත්‍ය මනාව දනී කියනවා. ස්පර්ශය දෙයක් කෙනෙකුට එකතු වෙලා ගිය පැත්ත පංච උපාදානස්කන්ධය දුකයි. මේ හැම වෙහෙසක්ම දුකක්ම පවත්තන්නේ කායික වශයෙන් පවත්තන්නේ මානසික වශයෙන් බාරගන්නේ නැවත නැවත දුකටපත් වෙන්න හේතුව වෙන්නේ උපාදානයට එකතු වෙන. උපාදානස්කන්ධයට එකතු වෙන. දුකයි. එහිම දුකට හේතුවයි. නැවත නැවත උපාදානස්කන්ධයක් පහළ වෙන්න හේතුවක් වෙනවා. පස්ස නිරෝධය නිවනයි. එයින්ම සම්මාදිට්ඨිය ඇති වෙලා මාර්ගාංග ඉදිරිපසු නැතුව මාර්ගක්ෂණේ පිහිටීම මාර්ගාරි සත්‍යයි. එතකොට දුක්ඛාරි සත්‍ය දුක පිරිසිඳ දත යුතුයි. කිමිදිලා දත යුතුයි. සමුදය පහ කළ යුතුයි. නිරෝධය සාත්විය යුතුයි. මාර්ගේ භාවිතා විය යුතුයි. එකසනෙහි ප්‍රතිවේද විය යුතුයි. මෙතකින්ම නුවණින් වටහා ගත යුතු අවබෝධ කට යුතු ධර්මයයි. ඒකට කියනවා අභිඤ්ඤය කියන වචනේ මේ සූත්‍ර ධර්මයේ පෙන්නලා තියෙනවා. විශිෂ්ට ඥානෙන් දත යුතු චතුරාර්ය සත්‍ය ධර්මයයි. පරිඤ්ඤය කියන වචනේ මේ සූත්‍ර ධර්මයේ පෙන්නලා තියෙනවා. අභිඤ්ඤය මනාකොට දන්නේ. පරිඤ්ඤය පිරිසිඳ දන්නේ. මේ ජීවිතේදීම වට්ට දුක්ඛේ කෙලවර කරන්නේය. ක්ලේශ කම්ම විපාක වට්ට දුක්ඛේ කෙලවර කරන්නේය. එතකොට වට්ට දුක්ඛේ කෙලවර කිරීම තියෙන්නේ මේ ආයතන හරහේ කෙරෙහි තියෙන පස්ස නිරෝධය පිළිබඳවයි. මේ පින්වතුන්ට එතකොට අදහසක් ඇති වෙන්න පුළුවන්. එතකොට හතර ඉරියව්වේ යෙදෙන කාය කම්මේ වචී කම්මේ ඒ කර්ම ඇති වෙන්නේ ස්පර්ශ මූලික කොටමයි. පස්ස නිරෝධයේ සිහිනුවන යෙදෙනකොට අර කර්ම කියන ක්‍රියා චේතනා ඇති වුණත් ඒවත් කරන්නා කියන ආත්මී භාවයෙන් මිදෙනවා. ඒවත් ක්‍රියාසිත බවට පත් වෙනවා. ඒ දේවලුත් හේතුඵල නිරෝධය අනුව පැවතිලා තියෙන්නේ. ඒ නිසා වට්ට දුක්ඛේ කෙලවර කරන්නේය. මේ තමයි මේ භික්ෂුන් වහන්සේ පැහැදිලි කරපු අදහස. තවත් භික්ෂුන් වහන්සේ නමක් ස්ථවිර භික්ෂුන් වහන්සේලා කියලා මෙතන කියන්නේ. භික්ෂුන් වහන්සේ නමක් පෙන්නනවා අතීතං කෝ ආවුසෝ ඒකෝ අන්තෝ. එවත්නි අතීතාත්ම භාවේ කාන්තේකි. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි විවාහාරයට කියන්නේ
අතීතාත්ම භාවය කියනකොට පෙර ජීවිතය කියන වචනේනේ. අනාගතං ဒ ුතියෝ අන්තෝ. අනාගතාත්ම භාවයේ දෙවෙනි අන්තයයි. මතු ජීවිතය කියලා අපි කියන්නේ. ඉස්සෙල්ලා තියෙන අදහස ඉස්සෙල්ලා බලමු. එලෙහි අපිට පෙන්නලා තියෙන සිංහල අනුවාදය. පච්චුප්පන්නාද මජ්ජේ ප්‍රත්‍යুৎපන්නාත්ම භාවය මධ්‍යයි. කියන්නේ මේ මොහොත. තණ්හා සිබ්බනි, තණ්හාව සිබ්බනියයි. තණ්හාහි නං සිබ්බති තස්ස තස්සේව භවස්ස අබිනිබ්බත්‍ය. තණ්හාවම ඒ භවයාගේ ඉපැත්ම සඳහා වන්නේය. අතීත අනාගත පච්චුප්පන්න ඛණ්ඩ ස්කන්ධයි. එතකොට වෙන්නන්නේ නැවත නැවත පැවැත්ම වන්නේය. එත්තහවතාකෝ ආවුසෝ භික්ඛු අභිඤ්ඤයං අභිජානාති. එවත්නි මෙතකින් මහන විශිෂ්ට ඥානියෙන් දැන ගැනීම කෙරෙහි. පරිඤ්ඤයං පරිජානාති. පිරිසිඳ දැනීම කෙරෙහි. විශිෂ්ට කොට දන්නේ, මනා කොට දන්නේ මේ ජීවිතයේදීම දුක් කෙලවර කෙරෙහි. ඒක තමයි අපිට පෙන්නලා තියෙන දහම් පෙළ. දැන් අපි බලමු. අතීතංකෝ ආවුසෝ ඒකෝ අන්තෝ. එවත්නි අතීතාත්ම භාව ඒකාන්තයයි කියලා පෙන්වන්නේ. අපි අදහස් අරගෙන මේ අතීතාත්ම භාවය කියන එක අපි අපේ ප්‍රඥාවට ගෝචර වෙන විදිහට අපි තෝරා ගන්නකොට අපිට උදව්වක් දීලා තියෙනවා බුද්ධක නිකායේ පටිසම්භිදා මග්ග ප්‍රකරණී. ඒක අර අතීත ජීවිතය, අනාගත ජීවිතය, වර්තමාන ජීවිතය කියලා අර ඕලාරිකව එකක් විදිහට බලන්නේ නැතුව පටිච්ච සමුප්පාදේ ප්‍රත්‍යක්‍රමයට 20 ආකාරයකට බෙදලා අපට පෙන්නනවා. ඕලාරික භාවය පහ කරලා මේ අතීත අනාගත වර්තමාන කියන ස්වභාවය ප්‍රත්‍යක්‍රමෙන් තේරුම් ගන්න පුළුවන් ආකාරයක්. එහි අපිට පෙන්නනවා අතීත හේතු පහයි කියලා. අවිජ්ජා, සංඛාර, තණ්හා, උපාදාන, භව. අතීත හේතු පහයි. වර්තමාන ඵල පහයි. විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා. වර්තමාන ඵල පහ නිසා වර්තමාන හේතු පහයි. අවිජ්ජා, සංකාර, තණ්හා, උපාදාන, භව. වර්තමාන හේතු පහ නිසා අනාගත ඵල පහයි. විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා. ඒ ප්‍රත්‍යක්‍රමය අපි තේරුම් ගන්නකොට අර ඕලාරික වශයෙන් අතීතාත්ම භාවය, අනාගතාත්ම භාවය, වර්තමාන ආත්ම භාවය කියලා අර සත්ත්ව පුජ්‍යල මතයට නැඹුරු වීම ටිකක් අඩු කරවනවා. මොකද ඒකෙන් අපි ප්‍රත්‍යක්‍රමයක් තේරුම් කරගන්නේ. එකට අපිට අතීත හේතුව අවිද්‍යාව කියලා පෙන්නපු තැන පෙන්නලා තියෙන්නේ పూర్ව කර්ම භවයේ කරන කරහිලි මෝහය අවිද්‍යාවයි කියලා. කියන්නේ යම් කර්ම රැස්වීමක් වෙනකොට ඒ කර්ම රැස් වෙන්න අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙනවානේ. පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනිඤ්ඤාපි සංකාර කියලා සකස් වෙන අවස්ථා තුනක් පෙන්වනවා. පුඤ්ඤාපි සංඛාර කියනකොට තමන්ටත් අනුන්ටත් අර්ථ පිනිස, හිත පිනිස සුගතිගාමි විපාකයක් ලබා දෙන
වචන කතා කරනවා නම් කය ක්‍රියා කරනවා නම් හිතෙනවා නම් ඒකට කියන්නේ පුඤ්ඤාපි සංකාරී කියලා. තමන්ටත් අනුන්ටත් අනර්ථ පිණිස දුක් පිණිස හිංසා පිණිස ක්‍රියා කරනවා නම් දුගතිගාමි විපාකයක් ලබා දෙනකොට ඒවට කරන ක්‍රියාවලට කියනවා අපුඤ්ඤාපි සංකාරය. ඒ කියන්නේ චේතනාවේදීලා එතන. පුඤ්ඤාපි සංකාරයේම අවස්ථාවක් තමයි රූපාවචර ධානයත්. ඒකත් පුඤ්ඤාපි සංකාරයටයි යොදලා තියෙන්නේ. අනිඤ්ඤාපි සංකාරය කියන තැනට අරූපාවචර ධ්‍යාන වලටපත් වෙන්න යම් වැඩිමක් වෙනවා නම් මනෝමූලිකව ඒක අනිත්‍යපි සංකාරයක්. මේ අවස්ථා තුනම ආත්ම දෘෂ්ටියෙන් යුක්තයි නම් කෙනෙක් කරනවායි කියන මතයෙන් යුක්තයි නම් ඒක අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ගණයට ඇතුළත්. නමුත් අපුඤ්ඤාපි සංකාරයට වඩා පුඤ්ඤාපි සංකාරයේ සුගති විපාක ගෙන දෙනවා. පෙර ජීවිතවලදීත් නම් ඊට పూర్වයේදීත් පුඤ්ඤාපි සංකාරයේ හේතුවේ ඵලයේ විදිහට තමයි මේ සුගතියක ඉපදුනේ. අදත් පුඤ්ඤාපි සංකාරය කළොත් බොහෝ විට දුගතිය වැළැක්විලා සුගති විපාක වාරයක් ලබනවා. එතකොට දුගතියකටපත් වෙනවට වඩා සුගතිය ඉදිරියෙන් ඊටත් වඩා රූපාවචර ධානසිත ආනිජ්ජාපි සංකාරයේ වශයෙන් සැලකුවා නීවරණ ධර්මයන් බොහෝ කොට යටපත් වෙච්චි අරූපාවචර ධ්‍යාන ඒවා ඊට වඩා ඉදිරියෙන්. නමුත් ඒ යන ගමන තුල කෙලවරක් නැහැ. පින්වතුන් අහලා තියෙනවා ආලාර කාලාම උද්දකරාම පුත්‍ර බොහෝ මහන්සියකින් කාමයන් අතහැරලා බොහෝ කැපකිරීම කරලා ධ්‍යානයන් උපද්දාගත්ත පිරිස. ඒ ධ්‍යාන සෝය ආරක්ෂා වුණා නම් ජීවිතයේ අවසාන දක්වා නේව සංඥා නාසඤ්ඤා යතනී කියන උපත කල්ප 84000ක් කියලා පෙන්වනවා. ඒ කල්ප 84000ක් කියලා එතනදි දන්නේ නැහෙනි. ධ්‍යානෙ පිරිහෙනකොට දන්නේ ඒක. ධ්‍යානයකටපත් වුණා ධ්‍යානෙ පිරුණා. නැවතත් ආත්මීය ගතිය අත්හැරිලා නැතිකම නිසා උපතක් තියෙනවා. ඒ නිසා එවැනි ක්‍රියාවල් කරනකොට ඇතිවෙච්ච මේ අවිද්‍යාව තමාර එක හේතුවක් වශයෙන් පෙන්වන්නේ. එතකොට ෆ්ලැෂ් කරන ලද චේතනාව තමා මෙතන අර සංකාර කියන්නේ. අවිද්‍යාව සංකාර. මම පැහැදිලි කරුවා එතන. ඒ සමගයේ දුණු තණ්හාව සහ උපාදානී තමයි තණ්හාව කැමැත්ත වඩාත් කැමැත්ත. දැඩිව අල්ලා ගන්නකම. දැඩිව බැසගත්තකම තණ්හා උපාදානයයි. දැන් අවිද්‍යා සංකාර තණ්හා උපාදානින් යුක්තව ක්‍රියා කරනකොට මොකද වෙන්නේ? කර්ම රැස් වෙනවා. උපාදාන පත්‍ය උපාදානින් භව වෙනවා. ඒකයි මෙතන පෙන්වන්නේ పూర్ව කර්මයේ කරන කල්ලි අර කර්මයේ කරන කල්ලි මොහය අවිද්‍යාවයි කියලා. අතීත හේතු පහයි කියනකොට අපි දැන් මේ වර්තමාන ස්වභාවයේ ඉන්නවා කියලා පිළි අරගෙන මේකට අතීත හේතු කියන්නේ. නමුත් පින්වතුන් විවාහයෙන් කතා කරනකොට ගිය අවුරුද්දේ ගිය මාසේ ඊයේ පෙරේදා ගාක් හොඳ පින්කම් කරන්න ඇති. නමුත් ඒවා කෙරෙන වෙලාවේ කලේ අතීතයකද මෙවන් මොහතකද
මෙවන් ආස්වාස වාතේ ප්‍රත්‍ය කරගෙන ඇති වෙන උණුසුමින් හතර මහා ධාතුන් යුක්ත වූ කායයකට පණ දීලා ඒ වායු ශක්තියටම චේතනාව එකතු වෙලා චේතනාව ඒ මොහොතේ පහළ වෙන හිතකට බඳුන් වෙලා මෙවන් අවස්ථාවක තමයි සංඛාර ධර්මයන් ඇති වෙලා නැති වෙන්නේ. දැන් අපිට ඒකට කියන්න වෙනවා වර්තමානයේ ඉන්නවයි කියලා පිළිඅරගෙන කතා කරනකොට ඒකට කියන්න ඕනේ අතීත හේතුව කියලා. නමුත් අතීතයේ කියලා ක්‍රියා වුණේ මෙවන් වර්තමානයේක ඇතිව නැති වෙන බව හේතුඵල නිරෝධය චතුරාර්ය සත්‍ය නොදක්නාකම නේද එතකොට අතීත හේතුව කියන්නේ. කොයි තරම් දුරට බැලුවත් නොදැක්කකමට අපිට කියන්න වෙනවා අතීත හේතුව කියලා. එතකොට දැන් අර අපි මුලින් කියවනේ ආත්ම භාව කතාවක්. ඒකේ තියෙන ඕලාරිකකම ටිකක් කැපුණා නේද අතීත හේතුව දිහා බලනකොට. අතීත හේතුව කියන්නේ මෙවන් මොහතක වෙන වර්තමානයේ වෙන වැරදීමට ඊළඟට කියනවා අතීත හේතුව කියලා. හොඳට පැහැදිලි කරගන්න. අනිත් බොහොම පහසුයි. එතකොට වර්තමාන ඵල පහයි. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ඒ අපිට පෙන්වන්නේ දහම් පෙළේ වර්තමාන භාවයේ ප්‍රතිසන්දි විඥානේ. රූප අරූප ධර්මයන් බැස ගන්නා වූ නාම රූපය. ඉන්ද්‍රිය ශක්තිය සහිත සලආයතනෙ. අරමුණු ස්පර්ශ කෙරෙමින් උපන් ස්පර්ශයේ වින්දනය කරන වේදනාව. මේ ධර්මයෝ පස වර්තමාන විපාකයයි. ඒ పూర్ව කර්මෙන් පවති. අපි මුලදී කතා කළා ජීවිතයක් අතහැරෙනකොට කයත් හටගන්න නැසෙන කයත් අතහැරි. රූපේ ආයු ශක්තිය අවසන් වෙනකොට උණුසුම ශක්තිය හිඳෙනකොට හටගන්නා වූ සිතුවිලි සහ සිතුවිලි දැනගන්නා වූ හිතත් නිරුද්ධ වේ. ඒක දහම් පෙළේ පැහැදිලිව පෙන්නලා තියෙනවා ආයුෂයත් උස්නයත් විඥානියත් පහවි යනකොට මේ සිරුර මේ කෘමි ගණයාට බත්ත හොවි කියන වචනේ. සිරුරක් එතකොට කතා කරන්න බෑ. කන් පරිද්දකටපත් වුණා. එතකොට මෙතනදී අතීත හේතුව කීවි. අතීත හේතුව කියන්නේ සිරුරත් නෙමෙයි. ඒ පහළ වුණු සිතුවිලිත් නෙමෙයි. සිතුවිලි දැනගන්න හිතත් නෙමෙයි. ඒවායිත ස්කන්ධයන්ට. ස්කන්ධයන් ඉපිද නිරුද්ධ වෙන බවට සිහිනුවන නොපිහිටපු නිසා. අර භව ගතිය කියන නැවත නැවත හට ගන්නා වූ ගතිය කර්ම භවය වඩාත් තහවුරු වුණා. කර්ම භවයේ කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් මේ ප්‍රශ්නේ වැරදි. මෙතන තියෙන තැනක් අහන්නේ. මේ කියන්නේ ප්‍රත්‍යක්‍රමයක්. හේතු නිසා ඵල ඇති වෙනවා. ඵල නිරෝධය නොදක්නාකම නිසා හේතු ඇති වෙනවා. නැසෙන ඉපදෙන රූප ධර්මෝ ඒට ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ නිසා කාම ලෝකයේ දෙමෝපියෝ ප්‍රත්‍යයෙන් పూర్ව කර්ම භාවයේ ප්‍රත්‍යයෙන් ප්‍රතිසන්දි විඥානේ හට ගන්නවා. අන්න එතන තමයි වර්තමාන ඵලය කියන එකට අපිට මේ පෙළේ දීලා තියෙන්නේ. වර්තමාන ඵලයේ ආරම්භය. විඥානි. ඒ විඥාණයට බඳුන්නුණු සිතුවිලි තමා නාම රූපය. ඒ නාම රූප කියන වචනයත් එක පැත්තකට කතා කරන්න එක පැත්තකට සතර මහා භූත එතන රූප කියන්න වෙනවා. ඊළඟ විඥාණයට බඳුන්නුණු සිතුවිලි නාම කියන්න වෙනවා. තවදුරටත් කතා කරනකොට නාම ධර්මයේම රූප ධර්මයක් කොට පිළි අරගෙන විඥානීය දැනගන්නවනේ. හැබැයි සතර මහා ධාතු ප්‍රත්‍ය වෙලා තියෙනවා.
ඒ නිසා නේද කන්දහනම් පාතුභාවෝ ආයතනනම් පටිලහබෝ කියනකොට ආරම්භයේම ස්කන්ධ පංචක ඇති වෙනකොට ඇස කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන හයත් පිහිටි නාම රූප සලආයතන මව කුසක ගත වෙන කාලය තුල නම් මව කුසේදීමත් මේ මනි ඉන්ද්‍රිය වැඩ කරනවා පූර්ව භව ගතිය වලට අනුව ඇස කන දිව නාසය ශරීරය සැකසීගෙන ඉනකොට ඒ ඉන්ද්‍රියනුත් ඇතැම් විටක වැඩ කරනවා විශේෂයෙන්ම සීත උෂ්ණ ආදී දේවල් වලට කාය ප්‍රසාදේ ප්‍රතිචාර දක්වනවා ශබ්ද කම්පණයටත් සෝත ප්‍රසාදයේ ප්‍රතිචාර දක්වනවා හැබැයි ඒ බාහිර ඇස කන දිව නාසය ශරීරයේ පැත්තට යොමු වෙනවා අඩුයි මනෝමූලිකව මනීන්ද්‍රිය කෘත්‍ය මෙතනදි වැඩි මව් කුසෙන් බිහි වෙලා අම්මගේ සම්බන්ධය අත්හැරුණාට පස්සේ ප්‍රස්වාස වෙනවා ආස්වාස වෙනවා මලානික වෙන්න ගිය මේ ප්‍රසාදයන් ප්‍රකෘතිතාවයට එනවා එතකොට බලන්න කුඩා කාලේ ඇහැට රූප කන්ට ශබ්ද නාසයට ගන්ධ දිවට රස කයට හැපෙන දේවල් හැපුණට ඒ මොහොතට මේක කර්මයෙන් හටගත් කමක් නිසා යම් විඳීමක් දැනගැනීමක් වෙනවා අර ස්පර්ශ කියන ස්වභාවය ඇති වෙනවා මේ රූපයත් සිතුවිලි හිත තුලත් ඒක කර්මයෙන් සැකසීලා ආපු සිද්ධියක් නමුත් ඒක රැඳෙන්නේ නැහැ අල්ලා ගන්න තත්ත්වයක් නැහැ කුඩා වයසේ කුඩා දරුවා බර නින්දට මනීන්ද්‍රිය කෘත්‍යයට ඒක වඩාත් විස්තර වෙලා තියෙනවා සමන මණ්ඩිකා සූත්‍රයේ මම මේ විස්තරෙ මෙතෙන්ද ගන්නේ කුඩා කාලේ කෙලසුන්ගෙන් අඩු ස්වභාවයක් බාහිර වශයෙන් පැවතිච්ච බව. නමුත් මනෝමූලිකව ඒ ක්ලේශයන්ගේ සංග්‍රහය නොවුණා කියන්නේ නැහැ. එහෙම අපිට කියන්න බැරි එහෙනම් කුඩා කාලේ ආයු කර්ම විපාකානුකූලව ආයු ගෙවුනොත් එහෙම ଜ୍‍යොතිෂිතට අනුව ප්‍රතිසන්දියක් තියෙනවා මනෝමූලිකව මේ ගති සංග්‍රහ වෙන නිසා ඒකයි වෙනසක් නැහැ. නමුත් බාහිර වශයෙන් අපිට පේනවා අක්කාය දිට්ඨිය කියන මමත්වයේ තරම් බර නැති බව. කුඩා දරුවෙක් අනුකරණය වෙන වයසට එනකොට අවුරුදු 2 3දී උනත් විදේශයකට ගිහිල්ලා හදා වඩා ගත්තොත් අර භාවිතා වෙච්ච දේවල් ඔක්කොම හැලෙනවා මතක නැහැ. ඒ නිසා දෙමව්පියන්ගෙන් අනුකරණයක් කරගන්නවා. ආහාර ටිකක් ලබා ගන්න හැටි, ශරීරය පිරිසුදු කරගන්න හැටි, බාහිර දේවල් දැන හඳුනා ගන්න නම් ඇඳුමක් අයින් කරලා ඇඳුමක් අඳින හැටි මේ දේවල් අනුකරණයේ නොලැබුණා නම් භාෂා උච්චාරණය මේ දේවල් නොලැබුණා නම් తాවකාලික ජීවිතේවත් ගත කරන්න විදිහක් නැහැ. මොකද වැය වෙන ශක්තිය චේතනාව හරහා අලුත් වෙන ආහාර ලබා දෙනවා කියන්නේ. ඒක අනුකරණීය පිළිවෙල ඕනේ. නමුත් මෙතන අනුකරණීයම නෙමෙයි වැරදුනේ. අනුකරණය වෙනකොට අර මනීන්ද්‍රියට සංග්‍රහ වෙවි තිබුණු ගතිය මේ අනුකරණයටත් එකතු වෙන්න පටන් ගන්නවා. එතකොට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන කොටසට මොකද වුනේ? අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා නැවත කර්ම රැස් වුණා. අර මුලින් පටන් ගත්තේ අපි අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලානේ. ඒ සිද්ධිය අපි කියවනේ අතීතයක වුණා කීවට මෙවැනි මොහතක වැරදීම කියලා. ඒ වැරදීම දැන් මේ වුණා. දැනුත් වෙනවා ඒ වැරදීම. නිසා නැවත නැවතත් වෙන්නේ මොකද්ද?
කර්ම භවය නිසා උප්පත්ති භවය විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. අතීත හේතු වර්තමාන ඵල නිරෝධේ නොදක්නාකම නිසා වර්තමාන හේතු නිසා අනාගත ඵල කියලා බෙදලා කතා කළාට මේ સિદ્ધාන්තය මොකද්ද? වර්තමාන ඵල නිරෝධය නුවණැසකින් නොදක්නාකම. වර්තමාන ඵල නිරෝධේ නොදක්නාකමට අපිට ඊළඟට කියන්න වෙනවා අතීත හේතු කියලා. අනාගතේ නූපන්. ඒ නිසා පච්චුප්පන්නාත් මජ්ජී. මේ අපි වර්තමානී කියන්නේ සිංහල වචනයක් නේ. අපිට දේශනාවේ පෙන්නලා තියෙන වර්තමානයේ වචනය පච්චුප්පන්න කියන වචනේ. පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යයෙන් උප්පන්න. එතන මේ හැම මොහොතක්ම ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. ඒතර බලන්න මේ වචනේ තියෙන කොච්චර ගැඹුරු යථාර්ථයක් තියෙනවද? පච්චුප්පන්න කියන වචනේ. ඒකේ මේ මොහොත ස්ථීරව තියෙනවා කියලා අපට උගන්වලා නැහැ. යංකින්චි සමුදය ධම්මං සබ්බාන්තං නිරෝධ ධම්මං. යමක් ප්‍රත්‍යයෙන් හට ගන්නවා නම් ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ධර්ම පෙළ අපිට බලාගෙන එනකොටත් අර හේතුව අතීත හේතුව වර්තමාන ඵල නිරෝධේ නොදක්නාකම නිසා වර්තමාන හේතුව අනාගත ඵල කියන තැන දුක්ඛ සමුදය දෙක පැහැදිලි වෙනවා. උපාදානස්කන්ධය පවත්තන්න කරන හේතුව පැහැදිලි වෙනවා. පච්චුප්පන්න කියන මජ්ජේ නිවනට නමක්. හේතුඵල නිරෝධය පැහැදිලි වෙනවා. ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන බව පැහැදිලි වෙනවා. ඒ නිසා නිරෝධේ මාර්ගයේ පිහිටනවා. තණ්හාව නැමැති සිබ්බණිය නැත්නම් මෙහුම්කාරිය. අපි ඉස්සලා දේශනාවේ කිව්වා ස්පර්ශේ පවත්වනවා සමුදය නිසා නැවතයි ස්පර්ශ වෙනවා කියලා. මේ දේශනාවෙත් ඒ අර්ථයම අපිට ගෙනත් දීලා තියෙනවා එතකොට. හේතුඵල නිරෝධයෙන් ඒ මැස්ම නොවෙනවා. මේ මනාකොට දන්නේ පිරිසිදු කොට දන්නේ මේ ජීවිතේම දුක් කෙලවර කරන්නේය. ඒ භික්ෂුන් වහන්සේගේ අදහසේ අනිත් තෙරුන් වහන්සේ තවත් අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. සුඛාකෝ ආවුසෝ වේදනායකෝ අන්තෝ. එවත්නි සැප වේදනාව එක්කන්තේකි. දුක්ඛ වේදනා ဒ ුතියෝ අන්තෝ. දුක්ඛ වේදනාව දෙවෙනි අන්තයයි. අදුක්කම සුඛා වේදනා මජ්ජේ. අදුක්කම සුඛ වේදනාව මධ්‍යයයි. තණ්හාව සිබ්බණියයි මැස්මයි ගැටලීමයි. මේ මනාකොට දන්නේ පිරිසිදු කොට දන්නේ මේ ජීවිතේම දුක් කෙලවර කරන්නේ වෙයි. දැන් පැහැදිලි සුඛ වේදනාව ඒකාන්තේකි. ඒතර මොකක්ද සුඛ වේදනාවට හේතුව? සුඛ වේදනාව පස්සපච්චය වේදනා. සුඛ වේදනාවක් සැප වේදනාවක් ගෙන දෙන්න හේතු යෙදුනොත් සැප වේදනාව ගෙන දෙනවා. දුක් වේදනාවක් ගෙන දෙන්න හේතු යෙදුනොත් දුක් වේදනාව ගෙන දෙනවා. සැප වේදනාවට රාගානුසයෙන් සංග්‍රහ වෙනවා. දුක් වේදනාවට පටිඝානුසයෙන් සංග්‍රහ වෙනවා. ඒවා මගේ වේදනාව නෙමෙයි. ඒ හේතු යෙදෙනකොට සැප වේදනාව ගෙන දෙනවා. දුක් වේදනාව ගෙන දෙනවා. පස්සපච්චය වේදනා. දැන් මෙතනදී පැහැදිලි කරනවා අදුක්කම සුඛ වේදනාව මධ්‍යමයි කියලා පෙන්නනවානේ. සැපත් නොවන දුකත් නොවන වේදනාවක්. සැපත් නොවන දුකක් නොවන වේදනාවක් ගැන මේ හේතුඵල නිරෝධ ධර්මයේ කෙරෙහි නොදැක අදුක්කම සුඛ වේදනාවක් කතා කළොත් එතෙන්ට සංග්‍රහ වෙන්නේ මොකද්ද? මෝහය. සැපත් නොවන දුකත් නොවන වේදනාව. මෝහය එතකොට.
උපේක්ඛාවේදී මෝහය සංග්‍රහ වෙනවා. නමුත් මෙතනදී කියන්නේ සම්මත උපේක්ඛාව ගැන නෙමෙයි. අර සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිලා, සතර සම්‍යක්ප්‍රධාන ධර්මයන් වැඩිලා, ඉර්ධිපාද ධර්මයන්, ඉන්ද්‍රිය බල බොජ්ජංග වල තියෙනවානේ උපේක්ඛා සම්පොජ්ජංගය කියන වචනය. එතකොට මේ ධර්ම නියාමේම හේතුඵල නිරෝධයක් කියලා එනකොට උපේක්ඛා මජ්ජේ උපේක්ඛා වෙනකොට ඒක විදර්ශනා උපේක්ඛා වෙනවා. මේ කාමයාගේ ඕලාරික බව දැකලා, ඒවා ප්‍රත්‍යයෙන් හටගන්න බව දැකලා, ඒවා නිරුද්ධ වීම කෙරෙහි එන ධර්මයට එනකොට සම්මාදිට්ඨිය මාර්ගාංගات එක් කරනවා. ඒකයි මෙතන උපේක්ෂාව මජ්ජේ කියලා නිවනට තුඩු දීලා තියෙන්නේ. විදර්ශනා උපේක්ඛාව. අර මැස්ම නැතුව යනවා. තිබෙනි සංඛ්‍යාත මැස්ම නැතුව යනවා. තෘෂ්ණාව පහ වෙනවා. මේ මනාකොට දන්නේ, පිරිසිදු කොට දන්නේ ජීවිතේම දුක් කෙලවර කරයි. මේ පිරිසිදු කොට දන්නේ කියන්නේ කිමිදිලා බලනවා වාගේ. මේක නැවත නැවත ඉතිරි නැතුව සැකේ පහ වෙන්නම අවබෝධ වුණා කියන එකනේ කිමුදුනා. පිරිසිඳ දකින්නවා කියන්නේ. ඊළඟ තෙරුන් වහන්සේ පැහැදිලි කරනවා නාමංකෝ ආවුසෝ ඊකවන්තෝ එවැත්ති නාම ඒකාන්තේකි. රූපං ဒ ුතියෝ අන්තෝ රූපේ දෙවෙනි අන්තයයි. විඥානං මජ්ජේ ප්‍රතිසන්දි විඥානී මධ්‍යයයි. තණ්හා සිබ්බනි තණ්හාව සිබ්බනියයි. ඒ මනාකොට දන්නේ, පිරිසිදු කොට දක්නේ මේ ජීවිතයේදීම දුක් කෙලවර කෙරෙයි. නාම එක්කාන්තේකි. නාමය කියන්නේ සිතුවිලි වලට. අපිට ධර්මයේ පෙන්නනවා පස්ස වේදනා, සංඥා චේතනා, මානසිකාර්ය මේ නාම ධර්මෝ කියලා. පැහැදිලි කරේ සිතුවිලි කියලා. නාම ධර්මයෝයි. රූපේකාන්තේකි. සතර මහා භූතහා සතර මහා භූතින්ගෙන් උපාදාය කියන්නේ හටගත් රූපය අනික් කොටසයි. සිතුවිලි එක කොටසක්, රූපේ එක කොටසක්. මජ්ජේ විඥානම් මජ්ජේ. මේ දෙන්න ආකර්ෂණය කරන දැනගැනිල්ල තමයි මැද කියලා පෙන්නලා තියෙන්නේ. යම් පින් එතකොට පුළුවන්කමක් තියෙනවා පඨවි ධාතු කියන තද කරන ස්වභාවය. තද කරන ස්වභාවය කියනකොට ඒක නුවණින් දත යුතු ධර්මයක් මිසක් වස්තුවක් විදිහට බලන්න බෑ. අපිට පඨවි කියනකොට වස්තුවක් එකතු කරලා අපි බලන්නේ. මහ පොළව, ගෘහ භාණ්ඩයක්, ශරීරයේ කෙස්ලොම් නියදත් සම්මස්නහර වස්තුවක් සිතුවිලි වලට අරන්නේ පටවිය ගැන බලන්න හදන්නේ. යම් ආකාරයක්, යම් ලකුණක්, යම් නිමිත්තක්, යම් මාතෘකාවක්, ඒකට කියනවා අදිවචන කියලා. යම් රූපකායක් හඳුනා ගන්න, අතර මහා ධාතුවෙන් හටගත් ස්වභාවයක් හඳුනා ගන්න සිතුවිලි වලට ලකුණක් කරන්නේ අපි රූපය ගැන බලන්න හදන්නේ. වගේ පටවිය ගැන බලන්න හදන්නේ එවැනි ලකුණක් අරගෙන. නමුත් පටවිය ලකුණකින් බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඥානයකින් බලන්න ඕනේ. තද කරන ස්වභාවය කියන එක. සාමාන්‍යයෙන් අපි විවහාර කරනවා උදාහරණයක් විදිහට මහ පොළොවට පටවිය කියලා. ඇඟිලි තුඩු දෙකක් අරගෙන පිබල හැරියොත් එහෙම පෙනෙන්නේ නැහැ. නොපෙනෙනවා. නමුත් අංශුවෙනුත් එහාට තද කරන ස්වභාවය. ස්වභාවය එකතු වෙනකොට ඝනතාවයට එනකොට පොළව කියලා ලකුණක් විදිහට සිතුවිලි හිත හරහා දැන ගන්නවා. එහෙමනම් අර ස්වභාවයේ කියන තද ගතියත් ඇතිව නැති වෙන්නක් නේ. අද ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් ස්ථිරව තියෙන්න බෑ.
ආපෝ කියලා අපි වතුර කියලා උදාහරණ කොට කතා කරනවා. වතුර වාෂ්ප වෙනකොට අපිට වතුර පේන්නේ නැහනේ. මාළේට එනකොට. නමුත් ඊටත් එහා බලන්න එතකොට තද කරන කැටි කරන ස්වභාවයක් දෙන බලයක්. බලය අපිට නුවණින් වටහා ගන්නවා විනා ලකුණකින් වටහා ගන්න බෑ. තේජෝ දවන ස්වභාවය. පහන් දැල්ලකට ඇඟිල්ල ගෙනියනකොට පහන් දැල්ල ළඟටම යන්න ඕනේ ඇඟිල්ලට රස්නේ වදින්න. ඒතර අර පහන් දැල්ලේ ආලෝකයේ පැතිරිච්ච පුරාවට තාපේ පැතිරිලානේ. දවන ගතිය. තේජෝ. වායෝ අපි හුළඟ කියනවා. හුළඟ දැකලා තියෙනවද? හුළඟට එකතු වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ කියන තුන එකතු කරලා හුළඟින් කරන වැඩ ගැනයි ඔය කතා කරන්නේ. කොලාතු ඇඹරෙනවා, කොළරොඩු හුළඟ යනවා. ඒ කෙරෙන වැඩ. හුළඟ කියන එක බලයක්. එහෙමනම් පඨවි කියන්නේ තද කරන ස්වභාවය, ආපෝ කියන්නේ වැగిරෙන කැටි කරන ස්වභාවය, තේජෝ දවන සිසිල් ස්වභාවය, වායෝ පුම්බෝන හකුලෝන තල්ලු කරන ස්වභාවය. ස්වභාවය කියන එක හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. ස්වභාවය තියෙන්න බෑ. හටගන්න නිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙන දේ නෙමෙයි හටගන්නේ. නැවත හේතු වේදෙනකොට හටගන්නවා. හටගෙන නිරුද්ධ වෙන්නේම නව ආකාරයක් ඇති කරන්න හේතුවක් එදලයි. හේතුව නිසා හටගන්න දේත් නිරුද්ධ වෙනවා. ඒතකොට හතර මහා ධාතුයෙන් හටගෙන නිරුද්ධ වෙන දේ පහු වෙලා නැහැ. හටගෙන නිරුද්ධ වුණා විනා. අනාගතයට යන්නේ වර්තමාන කියපු වචනේට අපි පච්චුප්පන්න කියන වචනේ තමයි ප්‍රත්‍යයෙන් හටගන්න කියලා. ප්‍රත්‍යයෙන් හටගන්න ස්වභාවය ඉපද නිරුද්ධ වෙනවා. ඒක එක පැත්තකට තෝරා ගන්න. එහෙම තෝරා ගන්නකොට ප්‍රසාදයත් ඒ අනුව පැහැදිලි වෙනවා, ගෝචරයත් ඒ අනුව පැහැදිලි වෙනවා. දැන් ඒ ආකාර වලට යෙදෙන සිතුවිලි නේද මේ ඉදිරිපත් වෙන්නේ. මානසිකාරයේ ප්‍රධාන කොට, ඒ කියන්නේ සිහිවීම ප්‍රධාන කොට සිතුවිලි තමයි මේ ඉදිරිපත් වෙන්නේ. ඕනෑම දෙයක් ආකාරයක්, ලකුණක්, නිමිත්තක්, මාතෘකාවක් සඳහා සිතුවිලි මේ ඉදිරිපත් වෙන්නේ. රූපකායක් බලන්න මේ සිතුවිලි ඉදිරිපත් වෙලා තියෙන්නේ. නාමකායක් මනෝමූලිකව යමක් කල්පනා කරන්න හිතුවිලි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. අර සතර මහා ධාතු ප්‍රත්‍ය වෙලා තියෙනවා. හැබැයි සිතුවිලි පහළ වෙන්න. ආස්වාස වාතයේ ලේ ධාතු දෙක සංයෝග වෙන ශක්තිය පවා නැතුව සිතුවිලි පහළ වෙන්න බෑ. ඒ බලේ පවා උපකාර වෙලා තියෙනවා භාවිතා වෙන්න සිහි වෙන්න. එහෙනම් රූපයක කොටසක්, නාමයක කොටසක්, මේ දෙක කිස් කරලා තියෙන්නේ මොකේද? විඥානයේ මැජ්ජ. දැන ගැනීම තුලයි. එතකොට රූපයයි නාමයයි එකිනෙකට ප්‍රත්‍යයෙන් හේතුඵල නිරෝධේ බලාගෙන යනකොට අර විඥාන මැජ්ජේ කියන එක අනිදස්සන විඥානයක් වෙනවා. නිදර්ශනයක් දිය නොහැකි තැනක් වෙනවා එතෙන්. අන්තිමට විඥාන නිරෝධයයි එතෙන් ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මාර්ගාංගට ඒිනුත් සම්පූර්ණ වෙනවා. එයින් අපිට පෙළේ තියෙන ප්‍රතිසන්දි විඥානය කියලා මේ ප්‍රවෘත්ති අවස්ථාවට පහළ වෙන විඥානයේ නිරෝධය පැහැදිලි වෙනකොට එහෙනම් ප්‍රතිසන්දි විඥාන නිරෝධ වෙනවායි කියන එක වීමක්ම වෙනවනේ. අපිට ප්‍රතිසන්දි විඥානය හොයාගෙන ගිහින් නිරෝධ වෙනවා කරනවා නෙමෙයි. මේ ප්‍රවෘත්ති අවස්ථාවේ වෙන විඥානයේ නිරෝධය පැහැදිලි වෙනකොට නැවත භවපච්චා ජාති වෙන්න විඥානයක් පහළ වෙන්න හේතුව නැතුව යනවා. මේ මනා කොට දන්නේ, පිරිසිදු කොට දන්නේ ඒ ජීවිතේම දුක් කෙලවර කරන්නේය. අනතුරු අනික් ඉස්තවිර භික්ෂුන් වහන්සේ තමන් වහන්සේගේ අදහස දක්වනවා ච ආවුසෝ අජ්ජත්තිකානි ආයතනානි ඒකෝ අන්තෝ. එවත්නි ආධ්‍යාත්මික ආයතන සායකාන්තේකි. බාහිරානි ආයතනානි ဒ ුතියෝ අන්තෝ. බාහිර ආයතන සය දෙවෙනි අන්තයයි. විඥානං මජ්ජේ. ඊතරත් විඥානි පෙන්වන්නේ. විඥානං මජ්ජේ. විඥානී මධ්‍යයි.
තණ්හා සිබ්බනි. තණ්හාව සිබ්බනියයි. තණ්හාව ඒ භවයාගේ ඉපැත්ම පිනිසයයි. ඒක දැන් අපිට පැහැදිලි. ආධ්‍යාත්මික ආයතන 6ම හේතුප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා. ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස. ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මනසට ධම්ම ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන ගැටලන්නේ විඥානය ළඟ. ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන අනාත්මයි කියලා අවබෝධ වෙන්න අනාත්ම වූ රූප ධර්මයක් හේතු කරගෙන ආත්ම විඥානයක් හටගන්න බෑ. අයෝනිසෝ දුර වෙලා යෝනිසෝ වෙනවා. යෝනිසෝ මනසිකාර වෙනවා. ඒකට විඥානේ දැනගන්න ස්වභාවය තුලම මාච්චේ අනාත්මයි. හමු වෙන්නේ විඥානයේ තණ්හා උපාදානින් එක්ව යෑම නෙවෙයි. හරියට දැන් උදාහරණයක් කියනවා නම් අල කොලයකට නෙළුම් කොලයකට වතුර බින්දුවක් වැටෙනවා. වතුර බින්දුවක් වැටෙනකොට වතුර රැඳෙන්නේ නැහෙනි. ඒ වගේ හාත්පසින්ම රූපේවත් සිතුවිලි වලවත් විඥානේවත් රැඳෙන්න තැනක් නෑ. ඒක ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ මනාකොට දන්නේ මේ ජීවිතේම වට දුක්ඛේ කෙලවර කරන්නේ. අවසාන වික්ෂුන් වහන්සේ පැහැදිලි කරනවා සක්කායෝ කෝ අන්තෝ සක්කායෝ කෝ ආවුසෝ ඒකෝ අන්තෝ. එවත්නි සක්කාය එක අන්තේකි. සක්කාය සමුදයෝ ဒ ුතියෝ අන්තෝ. සක්කාය සමුදේ දෙවෙනි අන්තයයි. සක්කාය නිරෝධෝ මජ්ජේ. සක්කාය නිරෝධේ මධ්‍යයයි. තණ්හා සිබ්බනි. තණ්හාව සිබ්බනියයි. දැන් බලමු පළවෙනි අන්තය පළවෙනි කොටස සක්කාය. දෙවෙනි කොටස සක්කාය සමුදේ. සක්කාය ඇති වෙන්න හේතුව. සක්කාය නිරෝධය මධ්‍යයයි. තණ්හාව සිබ්බනියයි. සක්කාය කියන වචනේ අපිට දේශනාවේ පෙන්නනවා සංයුක්ත නිකායේ සක්කාය සූත්‍රයේ. මහණෙනි සක්කාය කවරේද? වාග්යතුන් වහන්සේ වදාරනවා. පංච උපාදානස්කන්ධයයි කිය යුතුයි. මේ සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ උපාදානස්කන්ධ පහ එකතුවට තමයි සක්කාය කියන්නේ. මජ්ක්‍ධිම නිකායේ මහාහත්ති පදෝපප සූත්‍රයේ මේ පංච උපාදානස්කන්ධය හය ආයතනෙම මුල් කොට හට ගන්න හැටි පැහැදිලි කරලා තියෙනවා. සක්කාය පංච උපාදානස්කන්ධය. සාරිපුත්ත තෙරුන් වහන්සේ වදාරනවා ඇස මුල් කොට අපි කතා කරන්නේ යතෝ කෝ ආවුසෝ අජ්ජත්තිකං චේව චක්කුං අපරිබින්නං හෝති. එවත්නි යම් හේකින් ආධ්‍යාත්ම වූ චක්කු ප්‍රසාදේ නොබිදුනේ වේද. බාහිරාච රූප ආපාතං ආගච්ඡanti. බාහිර රූපයොත් ඇස් සමුවට පැමිණෙද්ද. මොල අපි පැහැදිලි කෙරුවා. ප්‍රසාදයට ගෝචරය අනිත්‍ය ප්‍රසාදයට අනිත්‍ය ගෝචරේ හම් වෙන සැටි. අනාත්මයි කියන එකත් පැහැදිලි කෙරුවා. තජ්ජෝච සමන්නාරෝ හෝති. ඊට අනුරූප වූ මෙනෙහි වීමක් වේද. ඊට අනුරූප වූ මෙනෙහි වීමක් වේද කියන තැන අනුවණින් මෙනෙහි වුණොත් එහෙම අර බොහෝ කාලයක් බොහෝ වාර ගණනක් භාවිතා වෙච්ච ආකාරයෙන් මෙනෙහි වෙන්නේ. අයෝනිසෝ මනසිකාරය කියලා පැහැදිලි කෙරුවානේ.
ඒවන් තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ මීට ඊට සුදුසු විඥාන භාගයාගේ පහළවීම වෙයි. දැන ගැනීමක් වෙයි. ඒ චක්කු විඥානයේ සමග වූ ඒ විඥානිට විශේෂ වූ කියන්නේ දැන ගැනීමට බඳුන්නු යන් රූපයක් වේදේ රූප උපාදානස්කන්ධය ඇතුළත් බවට යයි. අපිට එකපාරට හිතෙන්න පුළුවන් මේ චක්කු ප්‍රසාදයට ගෝචර වෙච්ච රූපේ කියලා. නමුත් ප්‍රසාදයට ගෝචර වෙච්ච රූපය ප්‍රසාදයේ දන්නේ ගෝචරයක් හමු වෙනවා කියලා. ගෝචරය දන්නේ නැහැ ප්‍රසාදයකට හමු වෙනවා කියලා. ආලෝකය දන්නේ ඒ දෙන්න එකතු වෙනවා කියලා. එතන අනිත්‍යයි අනාත්මයි. නමුත් මේ ආත්මී ස්වභාවයක් දෙන්නේ අල්ලාගන්න උපාදාන ස්වභාවයක් දෙන්නේ මානසිකාරය වැරදිනවා. භාවිතා වෙච්ච ආකාරයෙම අවිද්‍යාව එකතුව සිහි වෙනවා. ඒ එකතුව සිහි වෙනකොට විඥානීය කියලා දැනගැනීම විඥානීය කියන දැනගැනීමට බඳුන් වෙන්නේ වස්තුමය ස්වභාවයක් කියලායි පිළිගන්න වෙන්නේ. ආන්ගේ විඥාන විශේෂ වූ කියලා මෙතන පෙන්නලා තියෙන්නේ. විඥාන විශේෂ වූ යම් රූපයක් වේද ඒක රූප උපාදානස්කන්ධය තුලත් බවට යයි. ඒතකොට රූප උපාදානස්කන්ධය කියන එක කොටසක් වෙන්ව පෙන්වන්න බෑ. ප්‍රසාදය ගැන පැහැදිලි කරලා, ගෝචරය ගැන පැහැදිලි කරලා, මානසිකාරය ගැන පැහැදිලි වෙලා, මානසිකාරය අයෝනිසෝ වෙන්නේ ඇයි කියලා පැහැදිලි වෙලා. ඒ දේවල් එකතු කරගෙන ආපු දෘෂ්ටිමය දැනගැනිල්ලක් තමයි මේ රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. අපි ඇස මුල් කරගෙන කතා කරපු හින්දා මෙතන චක්කු විඥානය ගැනයි විඥාණයට විශේෂ කිව් එකයි අපි කිව්වේ. දැන් එතන පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා මුල වැරදි. මුල වැරදි හින්දා වේදනාවත් ස්ථීරව තියනවා විඳින්නෙකුත් ඉන්නවා කියලාමයි පිළිගන්න වෙන්නේ. ඒ නිසා හැබැයි මේ වේදනාවටත් විශේෂ වෙලා තියෙන්නේ බඳුන් වෙලා තියෙන අර විඥානිය තුලමයි. ඒ විඥානීය සමගෝ යම් වේදනාවක් වේද ඒ වේදන උපාදානස්කන්ධය තුලත් බවට යයි. ඊළඟට සංඥාව කියන්නේ හැඳිනීම. සංඥාව හැඳිනීමක් කියවට ඒ වෙලාවේදී හඳුනන්නේ දෙයක් කෙනෙක් විදිහට. ඒතකොට එහෙනම් සංඥාවත් උපාදානස්කන්ධය තුලත් බවට යනවා. ඒ විඥානයේ සමගෝ යම් සංඥාවක් වේද ඒ සංඥා උපාදානස්කන්ධය තුලත් බවට යයි. සංඛාරය කියලා කියන්නේ ඒ සමග යම් චේතනාවල සකස් වීම. ඒතර විඥානයත් එක්කමයි. ඒ විඥානයේ සමගෝ යම් චේතනා සංකාරෝ වේද ඒ සංකාර උපාදානස්කන්ධය තුලත් බවට යයි. ඒක ධර්මයේ පැහැදිලිව පෙන්නනවා ස්පර්ශේ තමා වේදනාවටත් සංඥාවටත් සංකාරයටත් හේතු වෙලා තියෙන්නේ කියලා. ස්පර්ශේ වෙච්ච තැන වැරදි. වරදව ස්පර්ශ කෙරුවොත් අයෝනිසෝ මනසිකාරය එනම් වේදනාව සංඥාව සංකාරයත් උපාදානස්කන්ධය තුලත් බවට යනවා. එබඳු යම් විඥානයක් වේද එතකොට අර බඳුන් වෙලා තියෙන විඥානය. ඒ විඥාණයටත් නම ලැබෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙතන චක්කු විඥානය කියලා කිව්වේ. ඒ විඥානීය විඥාන උපාදානස්කන්ධය ඇතුළත් බවට යයි. මෙසේ මේ පස්කාකාර උපාදානස්කන්ධ එක්රැස් වීම පච්චුපාදානස්කන්ධය කියන්නේ සක්කායයි. මොකද තමයි සක්කාය. චක්කු ප්‍රසාදේ මුල් වෙලා සක්කාය වෙනවා. සෝත ප්‍රසාදේ මුල් වෙලා සක්කාය වෙනවා. ගහන ප්‍රසාදේ මුල් වෙලා සක්කාය වෙනවා. ජීවා ප්‍රසාදේ මුල් වෙලා සක්කාය වෙනවා. කාය ප්‍රසාදේ මුල් වෙලා සක්කාය වෙනවා. සක්කාය සමුදය. සක්කාය සමුදය කවරේද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රහාපි නන්දනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අයං උච්චති භික්ඛවේ සක්කාය සමුදයෝ. පුනර්භවය කරන නන්දි රාග සහගත වූ නන්දිය කියන්නේ සතුට. සතුටෙහි ඇලෙන
ඒතන ඇලීම ඇති කරන යම් මේ තණ්හාවක් වේද එනම් කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව මේ සක්කාය සමුදයයි. ඔතනින්ම තෝරාගන්න මනස මුල් කොට. මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ. මේ පංච ద్వාරයට ආරම්භය සිහි නොවෙනකොට මනීන්ද්‍රිය ක්‍රියාත්මකයි. ඒක බොහොම වේගයි. දැන් මේ පංචේන්ද්‍රිය මුල් වෙලා එක මොහොතක් වැඩ කරනවා, මනීන්ද්‍රිය මුල් වෙලා ඊළඟ සෙනෙහ වැඩ කරනවා. ඊළඟ සෙනෙහ ආයෙත් පංචේන්ද්‍රිය මුල් වෙලා වැඩ කරනවා. හැබැයි සන දෙකක් නැහැ. එක සිතක් ඉපදලා නිරුද්ධ වෙලාමයි ඊළඟ ඒ පහළ වෙන සිත පහළ වෙන්නේ. මනස කියන්නේ භාවිතා වෙන සිහි වෙන කෘත්‍ය හටගත්තේ කර්මෙන්. ඒකට ප්‍රත්‍ය වෙලා තියෙනවා රූප ධර්මය. පැහැදිලිව බලා ගන්න පුළුවන් විදිහ තමයි මේ ආස්වාස වාතයේ ලේ ධාතුව සංවේගන උණුසුම බලයේ ප්‍රත්‍ය වෙලා තියෙනවා. මානසික කෘත්‍යයට ධම්මේච කීවේ අර භාවිතා වෙච්ච හේතු සිහියට නැගෙනවා. මනෝ විඥානං කියන්නේ සිහියට නැගෙන හේතු දැනගැනිල්ලකට බඳුන් වෙනවා. විඥානීය කියලා කියන්නේ තියෙන දෙයක් නෙමෙයි. ඒ මොහොතේම පහළ වෙනවා. ඒක ධර්මයේ පැහැදිලිව පෙන්නනවා. මහා අත්තිපදෝපම සූත්‍රයේ යතෝච කෝ ආවුසෝ අජ්ජත්තිකං චේව මනෝ අපරිබින්නං හෝති. මනස බිඳිලා නැතුව වෙන්න ඕනේ. ආවුසේ උස්නේ අඩු වුණොත් ඒ මනස බිඳෙනවා. මානසික කෘත්‍ය කර්මෙන් හටගත් මානසික කෘත්‍ය වෙන්න ඕනේ, බිඳිලා තියෙන්න බෑ. ඒතර මේකට අපිට මෙතන පේනවා මේ මනස කියන ඉන්ද්‍රිය තියෙන ධර්මයක් නෙමෙයි, පැවැත්වෙන ස්වභාවයක්. එවත්නි යම් මේකින් ආධ්‍යාත්මික වූ මනස නොබිදුනේ වෙද්ද බාහිරාච ධම්මා ආපාතං ආගච්ඡanti. බාහිර ධර්මියොත් මනස හමුවට පැමිණෙද්ද කියන හේතු සිහියට නැගෙනවා. එයින් උපදිනා වූ ඊට අනුරූප වූ මෙනෙහි කිරීමක් වේ නම් පාලි වචනේ අපිට පෙන්නලා තියෙන්නේ සග්ජෝච සමන්නාහාරෝ හෝති. එයින් උපදිනා වූ ඊට අනුරූප වූ මෙනෙහි වීමක් වේද මනස ළඟ නුවණ යොදන්න. මන ඉන්ද්‍රිය හේතු සිහියට නැගෙනවා. එතකොට ඒ මෙනෙහි වීමක් වුණා. ඒවන් තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාව හෝති. මෙසේ ඊට අනුරූප වූ විඥාන භාගයාගේ පහළ වීම වෙයි. ඒතර මෙතනදී භෞතික ද්‍රව්‍යමය රූපයක් ගැන කතා කරන්නේ නැහෙනි. රූපය ගැන කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ අර ධාතු කිපු බලය ගැන. ආස්වාස් වාතයේ මුල් කොට ඇති වෙන්නේ. කිවි යම් ක්‍රියාකාරී බලයක් කියලා. වස්තුවක් වශයෙන් පෙන්වන්න නොහැකි කියලා. එබඳු වේගුගේ යම් රූපයක් වේද ඒ රූප උපාදානස්කයන් තුලත් බවට ඒතර කොයි රූපේද ඔය? අර මනෝමූලිකව පහළ වුණු නාම රූපේ රූප උපාදානස්කන්ධය තුලත් බවට යනවා. භෞතික ශක්තිය ප්‍රත්‍ය වෙලා තියෙනවා. එකත් නොසලකා හරින්න බෑ එතන. එබඳු වූගේ යම් වේදනාවක් වේද සංඥාවක් වේද සංකාරයක් වේද ඒ වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංකාර උපාදානස්කන්ධේ බවට යයි. මනසත් ධර්මයක් විඥානයත් තුන එකතු වෙනකොට පස්සපච්චා වේදනා, පස්සපච්චා සංඥා, පස්සපච්චා සංකාර. ඒ දේවල් වලටත් කෙනෙක් කොට පිළිගැනිල්ලක් වෙනවා. එබඳු වූගේ යම් විඥානයක් වේදේ විඥාන උපාදානස්කන්ධේ බවට යයි. අර අනෝ විඥානි. මේ පස්සාකාර උපාදානස්කන්ධ එක්රැස් වීම වෙයි. මේ එතකොට ඕන් සක්කාය. පංච උපාදානස්කන්ධේ සක්කායයි. මේ පංච උපාදානස්කන්ධේ යම් කැමැත්තක් ආලයක් සෙනෙහක් ගැලී සිටීමක් වේද ඒ සක්කාය සමුදය නො දුක්ඛ සමුදයයි. දුක ඇති කරවන්න හේතුවයි.
අපි කොයිතරම් නිරුද්ධ වූ බව නිරුද්ධ වෙච්ච බව සිහි නොවි ඒවට පණ උපද්දවනවද? අනුවනි මේ පණ උපද්දවිල්ල වෙන්නේ කෙනෙක් නෙමෙයි. නූපන් වූ අනාගතයේ කෙරෙහි බයෙන් සැකෙන් පැවැත්වෙනවද? නැති අතීතයට පණ දෙන මොහොත නූපන් අනාගතයට පණ දෙන මොහොත මනෝ ධාතුව මුල් කරගෙන මනස මුල් කරගෙන ප්‍රස්වාස ආස්වාස වීමත් වේගවත්. රාග දේශ මොහයන් වැඩි නම් වැඩි ශක්තියක් වැය වෙනවා, වැඩි කිලුටක් පිට වෙනවා, ආස්වාස ප්‍රස්වාසයත් දීර්ඝයි. එහෙම නේද දුක්ඛ සමුදය? අපිට පෙළේ පෙන්වන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රහා විනන්දනී. තේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. අපි මුලදී පැහැදිලි කරුවානේ මේ කාම තණ්හාව. එතකොට පංචකාමයේ ආරම්භය යන තණ්හාව වෙනවා. එකත් මනෝ දෝහරි පවත්වනවා. අතීත අනාගත දෙකම එකතු කරගෙන. භව තණ්හාව නැවත නැවතත් පවත්වන ගතිය වෙනවා. විභව තණ්හාව උච්ඡේද දෘෂ්ටියක් සමග යන කැමැත්ත වෙනවා. හොඳින් හරි නරකින් හරි ජීවත් වුවොත් ඉවරයි කියලා යම් කෙනෙක් අදහස් කරනවා නම් මේ බවක් හොයන්නේ නැතුව ඒක විභව තණ්හාවකටපත් වෙනවා. ඒක තමයි සක්කාය සමුදය. සක්කාය කාන්තයක්, සක්කාය සමුදය දෙවෙනි අන්තයයි, සක්කාය නිරෝධේ මග්ගී. සක්කාය නිරෝධය වෙන්න සක්කාය නිරෝධය කියන්නේ සක්කාය පහ වින තැන නෙවෙයි. සක්කායට එකතු නැති බවනේ. අර දහම් පෙළ බලාගෙන හේතු නිරෝධේ බලාගෙන ආවනම් වැඩි විස්තර නැතුව අන්තිමට මනෝමූලිකව නිරෝධය සිහිනුවන පිහිටියානම් සක්කාය නිරෝධයයි. දැන් අර විස්තර නෙමෙයි සක්කාය නිරෝධයයි. ඒ අපට පෙන්නනවා යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ. මෙන්න මේක තමයි සක්කාය නිරෝධය කියන්නේ. අයං උච්චති භික්ඛවේ සක්කාය නිරෝධෝ. ඒ තෘෂ්ණාවේම යන් නිර්වශේෂ නිරෝධයක් වේනම්, දුරලීමක් වේනම්, බැහැරලීමක් වේනම්, මිදීමක් වේනම්, ඇල්මක් නොවේනම් මේ සක්කාය නිරෝධයයි. මේ නිරෝධ සත්‍ය වූ සක්කාය නිරෝධේ මැදියයි. නිවනයි. තණ්හාව සිබ්බෙනියයි. දැන් එතන සිබ්බෙනිය මැස්මට ඉඩ නැහැ. ඵලයේ සතුටින් සක්කාය උපාදානස්කන්ධේ සතුටින් භාවිතා කරපු හින්දානම නැවත සක්කාය සමුදයක් වෙන්නේ. සක්කාය සමුදයක් වෙනින්ද හටගන්න හේතුවක් වෙනින්ද න්‍යායයි සක්කායක් වෙන්නේ. ඵල නිරෝධේ සිහිනුවන පිහිටනකොට හේතු නැහැ. හේතු නිරෝධ වෙනකොට ඒ ආරම්භය ඵලයක් නැහැ. පැවැත්තුනොත් ස්කන්ධ පංචකේ උපත නැසීම ආයු වෙනකම්. ඒකනේ රහතන් වහන්සේලා ගැන කතා කරනකොට චිත්ත ක්‍රියාව ආයෝ කියන වචනේ කතා කරන්නේ. උපාදානස්කන්ධෙන් තොරව පංචස්කන්ධය ගැන කතා කරන්නේ. පංචස්කන්ධයත් ඉපද නැසෙන ස්වභාවයක්. උපාදානස්කන්ධයක් පහළ වෙන්නවත් උපාදානස්කන්ධයට හේතුවවත් නැහැ. ඒතකොට මැස්මට ඉඩ නැහැ කියන එක නයි මෙතන තණ්හාව සිබ්බෙනි ඉක්ම යනවා. මෙතකින් මහානතේ මේ අවබෝධ කටයුතු ධර්මය අවබෝධ කරමින් මනාකොට දක්නේ විශිෂ්ට ඥාණයෙන් දත යුතු ධර්මයේ පිරිසිඳ දක්නේ මේ ජීවිතයේදීම දුක් කෙලවර කරන්නේ. අනතුරුව මේ එක් භික්ෂූන් වහන්සේ නම ප්‍රකාශ කරනවා එවත්නි අපි විසින් අපගේ වැටහීම් ප්‍රකාශ කරන ලදී. අපි සියලු දෙනාම භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් මේ කරුණ දැනගනිමු. ඊට මේ සියලුම භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරලා එකත් පසක සිටගෙන
භාග්‍යතුන් වහන්සේට දන්වා සිටිනවා කවර භික්ෂුවගේ කතාවද නිවැරදි කියලා. සුභාසිතේ කියන්නේ. යහපත් භාසිතේ යහපත් කීම කොයි හාමුදුරන් වහන්සේගේද යහපත් වීම කියලා විමසා හිටියා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ කරුණින් තොපගේ හැමගේම කරුණ සුභාසිතයි. ඒ භික්ෂුන් වහන්සේලා දැක්ක ආකාරය අවබෝධ කරපු ආකාරය හැම කාරණයක්ම නිවැරදි. මං විසින් පරායන මෙත්තේ ප්‍රශ්නේදී සෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් භූමි මහා පුරුෂෝති සෝද සිබ්බ නිමජ්ජතකා යමක් සඳහා වදාරන ලදනම් ඒ රහත් භික්ෂුතමේ ප්‍රඥාවෙන් උභයාන්තේ දැන මධ්‍යෙහි නොතවරේ නම් ਉਹ මහා පුරුෂයායයි කියමි තණ්හාව ඉක්ම ගියේයයි. ඒ ආසව මනාකොට ආසව මෙනෙහි කරව කියන්නෙමි. පස්සෝ භික්ඛවේ කෝ අන්තෝ මහණෙනි වර්තමාන ස්වභාවයේ ස්පර්ශේකාන්තේ කි පස්සෝ භික්ඛෝ ඒකෝ අන්තෝ කියන්නේ මහණෙනි මේ වර්තමාන ස්වභාවයේ කාන්තේ කි පස්ස සමුදය දුතු අනාගත ස්වභාවයේ අනතුරුව පහළ වෙන එක පස්ස සමුදයයි. පස්ස නිරෝධෝ මාජ්ජේ වර්තමාන ස්වභාවයේම නිරෝධය දැකීමෙන් පස්ස නිරෝධයයි. තණ්හා සිබ්බනි තණ්හාව ඒ භවයාගේ පැවැත්ම පිණිස වෙනවා ඉක්ම යනවා. මහණෙනි මෙතකින් මහණතේ මේ විශිෂ්ට ඥානෙ මනාකොට දනිමින් පිරිසිදු දනිමින් මේ ජීවිතේම දුක් කෙලවර කරන්නේ. එතකොට අපිට එතන බොහොම පැහැදිලි වුණා අර ආරම්භක අවස්ථාව තුල මේ සියල්ල ගැබ් වෙලා තියෙනවා. විවිධාකාර පర్యాయෙන් දේශනා කරලා තියෙන්නේ පැහැදිලි කරලා තියෙන්නේ ඒ සියල්ලම එකම පర్యాయයේ විස්තර වශයෙන් භාග්‍යවතුන් වහන්සේ අන්තිමට පැහැදිලි කරලා වදාලා. ඉතින් අපිට මේ තේරෙන එක පర్యాయයක් අපි ඉගෙනගෙන සුතමේ ඥාන ප්‍රඥාවෙන් අහලා චින්තාමේ ඥානින් චින්තාමේ කරලා ප්‍රඥාව භාවනාව ඥානී ප්‍රඥාවෙන් යෙදිලා මේ පූර්ව කර්මයට විපාක වශයෙන් හටගත්තා වර්තමාන කර්ම රැස් නොවන විදිහට මතු විපාක ලබන්න රැස් නොවන විදිහට මේ ඉදිනදා ක්‍රියාවල් හේතුප්‍රත්‍යයෙන් හටගන්නවා නිරුද්ධ වෙනවා කියලා අංගයක් වශයෙන් ජීවිතේ භාවනාවක් වශයෙන් වැඩුණා නම් එය පූර්ව භාග ප්‍රතිපදාවක් වශයෙන් වැඩුණා නම් අවසාන මොහොතේ මනීන්ද්‍රිය මුල් කොට අවසානී මනීන්ද්‍රිය මුල් කොට අවසාන මොහොත කිව්වේ මේ මරණය ගැන හිතලා නෙමෙයි. මේ ආයු ක්‍රියා වෙද්දී මනෝමූලිකව පස්ස නිරෝධය කියන සිහිනුවන පිහිටවනවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසංක පහ වෙලා නිර්වාණ අවබෝධ වෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වීම. තවදුරටත් භාවිතා කරනකොට කාමරාග ව්‍යාපාදයන් තුනී සකදාගාමී වෙනවා. තවදුරටත් මේ පස්ස නිරෝධෙහි භාවිතා වෙනකොට කාමරාග ව්‍යාපාදයන් පහ වෙලා සිඳිලා අනාගාමී ඵලයටපත් වෙනවා. තවදුරටත් භාවිතා වෙනකොට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාවට ඉඩ නැහැ. රහත් ඵලයටපත් වෙනවා. ඒ ජීවිතේම වට දුක්ඛේ කෙලවර කරනවා. අපටත් කිසිදාක සතර අපා ගමනක් නොවෙන්න. පියවරෙන් පියවර මේ උතුම් නිවනින් සැනසෙන්න ප්‍රඥා ශක්තිය වඩා දියුණු කරගෙන උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස වේවා කියලා අදිස්ථාන කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසේ කරනකොට උතුම් නිවනින් සැනසීම වේවා තෙරුවන් සරණයි.